නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදීත් අපි සිත සම්බන්ධයෙන් තවත් විග්‍රහ පද කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකන් අපි සිත ගැන තිබිච්ච මූලික විග්‍රහයන් කිහිපයක්ම කතා කරා. ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ටහන වශයෙන් සිත හැඳින්වෙව්වා. චිත්ත කියන පදේ පිළිබඳ විග්‍රහය අපි සාකච්ඡා කරා. ඊළඟට අද අපි කතා කරන්න යන්නේ ඒ සිත සම්බන්ධයෙන් තියෙන කිහිපයක්, විශේෂයෙන්ම මනස මානස ඊට පස්සේ හදය පණ්ඩර කියන පද සම්බන්ධයෙන් විග්‍රහයක් තමයි අපි සාකච්ඡා කරන්නට යන්නේ. ඒ නිසා අද දවසේදී අපි ඒ විග්‍රහය වලට අවධානය දෙනවා. අද දවසේදී අපි මානස හදය පණ්ඩර කියන වචන සම්බන්ධයෙන් විඥානයගේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මන කියන එක මේක නිර්මාණය කරලා තියෙන්නේ ධාතුව තමයි මා සහ මි කියන ධාතු දෙකෙන්ම හදන්නට පුළුවන්. මා සහ මි කියන ධාතු මේකේ අර්ථය තමයි මැනීම. මැනීම අර්ථය. යම් කිසි දෙයක් අපි දැන් අපි හිතමුකෝ අපි ළඟ හාල් ටිකක් තියෙනවා, වී ටිකක් තියෙනවා. අපි ඒක මනිනවා. මෙච්චර බුසල් ප්‍රමාණයක්, මෙච්චර නාලි ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒතර අපිට ඒකාන්තයෙන් මෙච්චර ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ඊට වඩා වැඩිත් නැහැ, අඩුත් නැහැ ආදී ලෙසට අපිට ඒ දේ තේරුම් ගන්නට පුළුවන් ඒ දේ සම්බන්ධයෙන්. ඒ වගේ තමයි මේ සිතෙනුත් ආරම්මණයක් වෙන්කොට දැනගන්නකොට, ආරම්මණයක් අනිත් අරමුණු වලින් වෙන්කොට අවධානය දෙනකොට ඒ අරමුණ යම් කිසි ක්‍රමයකට මෙපමණකයි තියෙන්නේ කියලා බල දැනගැනීමක් වෙනවනේ. ඒ කියන්නේ පිරිසිදු දැනගන්නකොට පරිච්ඡිජ්ජ ගාහි කියනකොට මේ ආරම්මන පරාසය නම් අපි හිතමු එකම අරමුණක් උනත් අපි කොටසක් දැනගන්නවා කියලා. එතකොට මේ ફોකස් එක දෙන්නේ මේ කොටසට නම් මෙපමණයි වගේ කියන අදහසක් එතන. ඒ කියන්නේ ඒ ආරම්මන ග්‍රහණය වෙන අරමුණු වලින් වෙන්කොට අවධානය දෙනකොට මෙපමණයි මේ අරමුණ කියන්නේ කියලා වගේ අදහසක් එතන ප්‍රකට වෙනවා. ඒක තමයි මෙතන මන කියන එක අපි තේරුම් ගන්න විදිහ. එතකොට අරමුණක් මනිමින් දැනගන්නේ විඥාණය මන නම් වේ. මන යන පදේ සකස් වී ඇත්තේ මැනීම අර්ථය දෙන මා සහ මී යන ධාතු වලින්. එහි පද විග්‍රහය නම් ආරම්මණං මිනමානං ජානාති इति මනෝ. ආරම්මණේ මනමින් දැනගන්නේ විඥාණය මන නම් වේ. මේ විග්‍රහය තවත් විස්තර කරන සංයුත්ත නිකායේ ටීකාව ඒක විස්තර කරලා තියෙනවා. නාලියා මිනමානෝ පුරිසෝ බිය ආරම්මණං මිනාතීති මනෝ. ඒ කියන්නේ මොකක් හරි නැලියකින් හාල් ටිකක් හරි බී ටිකක් හරි යම් කිසි පුරුෂයෙක් මැනිනවා නම් මැනලා දැනගන්නවා නම් ඒ වගේ අරමුණක් මනින්නේනුයි. අරමුණක් මනමින් දැනගන්නේනුයි සිත කියන එක මන නම් වේ කියලා දක්වලා තියෙනවා. මනති මනෝ ඒ කියන්නේ නැත්නම් මිනාතීති මනෝ අරමුණක් මනිමින් දැනගන්න නිසා මන කියලා තියෙනවා. ඉතින් උදාහරණයක් අපි සලකමු. උදාහරණයකට නැලියකින් වී මනින්නේ ඇයි සලකමු. එවිට ඇත්තේ මෙපමණ වී ප්‍රමාණයක් අපිට නිශ්චිත භාවයකට පැමිණිය හැකියි. එලෙසටම සිතින් අරමුණකට අවධානය දෙන විටම අරමුණ අනෙක් කර්මවලින් වෙන්කොට දැනගනු ලැබේ. අනෙක් කර්මවලින් වෙන්කොට එක් කර්මයකට අවධානය දෙන විට මේ අරමුණ වේ. අරමුණ මෙපමණක් වේනාදී දැනගැනීමක් වේ. විසුද්ධි මාර්ග ටීකායේ පාඨයෙන්ද තවදුරටත් පැහැදිලි වෙනවා. මුනාතීති නාලියා මිනමානෝ විය. මහා තුලායේ ධාරයමානෝ විය. ඒ කියන්නේ තරාදියකින් මනිනවා වගේ, නාලියකින් නැලියකින් මනිනවා වගේ, තරාදියකින් මෙපමණයි තියෙන කියලා දැනගන්නවා වගේ ආරම්මනම් විජානාතීති අත්තෝ. ඒතර අරමුණ පිළිබඳව මේ මෙපමණයි කියලා වගේ දැනගැනීම එන්නේ මේ පිරිසිඳ දැනගැනීම නිසා, පරිච්ඡිජ්ජ ග්‍රාහ්‍ය නිසා. පිරිසිඳ දැනගන්නකොට අනිත් වලින් වෙන්කොට ගත්තා වෙනව නේද? පිරිසිඳ දැනගන්නකොට අනිත් වලින් වෙන්කොට අවධානය දුන්නා වෙනවා. ඒතර පරිච්ඡිජ්ජ ග්‍රාහ්‍ය නිසා අරමුණ මැන්නහා සමාන භාවයක් එතන තියෙනවා. ඒ නිසා
සිත කියන එක මන කියලා හඳුන්වන්නේ අරමුණ මනිමින් දැනගන්නවා කියන අර්ථය. මනිනකොට හැමතිස්සෙම මතක තියාගන්න අපි දිග වැන්නොත් එහෙම මොන හරි වස්තුවක ඒක මෙපමණයි කියලා අපි ඒක තීරණය කරගන්න. ඒකේ බර වෙන්න පුළුවන්, දිග වෙන්න පුළුවන්. ඒ වගේ අරමුණ මෙපමණයි කියලා වගේ අවබෝධයක් ඇති වෙනවා අරමුණෙන් සිතෙන් අරමුණ අරගන්නකොට. ඊට පස්සේ විග්‍රහපරයය ගන්න වෙන්නේ මිනාතීති මනෝ යන විග්‍රහය විඥානයේ ඇති විශේෂ කෘත්‍යයක්. අර චිත්ත වගේ. චිත්ත කියන එකෙත් මුල් විග්‍රහය තිබුණේ අරමුණ දැනගන්නවා කියන අරමුණක් ගන්නවා බව නේද? අරමුණක් එක සම්බන්ධ වෙන බව. ඒක විඥාන කෘත්‍යයට පොඩක් වෙනස්. විඥාන කෘත්‍යය තිබුණේ අරමුණක් පිරිසින් දැනගන්නවා කියන එක. චිත්ත කෘත්‍යය තිබුණේ චිත්තය කියන එකේ කෘත්‍යය තිබුණේ අරමුණක් ගන්නවා කියන ලක්ෂණ. අරමුණක් එක සම්බන්ධ වෙනවා කියන එක. මන කියන එකේ තියෙන්නේ අර විඥාන කෘත්‍ය වගේම තමයි අරමුණක් මැන ගන්නවා කියන අර්ථය. එතකොට මේ මැන ගන්නවා කියන එක අර පිරිසිඳ ගන්න බව නිසා තමයි මැන ගන්න බව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එතනෙන් කතා කරලා තියෙන්නේ පිරිසිඳ ග්‍රාහයට වඩා ඒක වෙන ක්‍රමයකින් බලලා පිරිසිඳ දැනගන්නකොට වෙන දෙයක් තමයි අරමුණ මනිනවා වගේ සිද්ධියක් එතන තියෙනවා. ඒක මනිනවා කියලා කියන්නේ මෙපමණයි කියලා වගේ දැනුමක් අපිට එන හින්දා. ඊට පස්සේ මේ මනති කියන පදය මන කියන එක මා මී ධාතු වලිනුයි ඊළඟට අපිට ගන්නට පුළුවන් මන ධාතුවෙන්. මන ධාතුවේ තියෙන දැනීම අර්ථය. ධාතු වල තියෙන নানা අර්ථ එක එක ධාතු වල දැනීම අර්ථයේ තියෙන මන ධාතුව තියෙනවා. ඒ දැනීම අර්ථයේ තියෙන දැනගන්නවා කියන අර්ථය. එතකොට මේ මනතේති මනෝ. එතකොට මනතේ ඉතිවා මනෝ තන්තං ආරම්මනම් පරිච්ඡේද වශයෙන් ජානාති උත්තං. ඒක දැනගන්න බවමයි. ඒක දැනගන්නා නිසා ඒ හේතුවෙන් මන නම්බේ. මින් අදහස් වෙන්නේ අරමුණ පිරිසිදු දැනගනි යන්න. ඒකිනුත් ඒ විසුද්ධි මාර්ග ටීකාවේ කියලා තියෙන පිරිසිදු දැනගන්නවා පරිච්ඡේද වශයෙන් දැනගන්නවා කියන එකයි. ඉතින් මෙතනදිත් මේකත් අරමුණ දැනගන්නවා කියන කෘත්‍ය පදනම් කරගෙන අරමුණ දැනගන්නවා. මනති කියන්නේ දැනගන්නවා කියන එක. විජානාති කියන්නේ පිරිසිදු දැනගන්නවා කියන එක. ඊට පස්සේ මනති කියලා මනින වශයෙන් දැනගන්නවා. චින්තේති කියනවා සිතනවා. ඒතකොට මේ එකම ක්‍රියාව নানা ක්‍රම වලට විස්තර කිරීමක්. මෙතන පිරිසින් දැනගෙන උඩට අවධානය දීලා තියෙන්නේ අරමුණක් දැනගන්නවා කියන හුදු ලක්ෂණයට. ඒක අර්ථ වශයෙන් ගත්තම අර පිරිසින් දැනගැනීමමයි. ඒ නිසා මේකේ විග්‍රහය පරයය විඥානයේ ඇතු අරමුණ දැනගැනීමේ කෘත්‍ය අනුව සකස් වුණා. ඊළඟට මානස කියන පදේ ගත්තම මානස කියන එක මන කියන එකයි සර්ව සමානයි. ඒ දෙකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ සමහර පාලි පද තියෙනවා ඒ පදේ හැඩේ වෙනස් වුණාට අර්ථේ වෙනසක් නැහැ. දැන් උදක දක කියන වචන ගත්තම නේද? උදක දක ආචාර්ය ආචේර මට මතක හිටින වචන තියෙනවා ආචේර. ඒ වගේ තිබ්බම සමහර වචන තියෙනවා ඒවල මට මතක හිටින ආචේර කියන වචනේ ඒකේ අදහස් කරන්න ඕනේ මේ සමානයි මේ අර්ථ සමානයි වචනේ වෙනස් වුණාට ව්‍යංජනේ විතරයි වෙනස් වෙලා තියෙන්නේ එකම අර්ථය. ඒ කියන්නේ පද විග්‍රහයත් සමානයි. පද විග්‍රහයක් සමානයි. ඉතින් මේ විදිහට ගත්තම මේ දැන් උදාහරණයක් මේකෙන් අහන්න පුළුවන් දැන් මනයි මානස චිත්තයි මනයි කියන පද දෙකත් සමාන පද කියලා. ඔව් අර්ථ වශයෙන් සමාන වුණාට ඒ දෙක මොනවද ව්‍යංජන වශයෙන් කියන්නේ විග්‍රහ වශයෙන් සමාන නැහැනේ. විග්‍රහ වශයෙන් සමාන නැහැ. මේ මනම තමයි මානස වෙලා තියෙන්නේ. මන කියන එකම පොඩි ව්‍යාකරණ වෙනසක් වෙලා මන කියන එක මානස බවට පත් වෙලා. එතකොට මේ දෙකේම විග්‍රහය එකයි. මන කියන විග්‍රහයම තමයි මානස කියන එකට අතරන් තියෙන්නේ. එහෙම නැත්නම් මේක දැන් අපි හිතමු ස්ත්‍රිය සහ කාන්තාව කිව්වම මේ දෙක සමාන පද වුණාට ඒ දෙකේ තියෙන විග්‍රහයන් දෙක වෙනස්. මන සහ චිත්ත කිව්වම මේ දෙක සමාන පද වුණාට ධර්ම වශයෙන් විග්‍රහ වාක්‍ය දෙකක් ඒ දෙක. මෙතන තියෙන්නේ මනසා මානසිකම එකම විග්‍රහය. එකම විග්‍රහය. ඒ කියන්නේ මන ධාතු මා ධාතුවෙන් නැත්තම් මී ධාතුවෙන් මන ධාතුවෙන් හදන්න ඕනේ. මේ මන කියන එක මානස ලෙස පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා මේක විශේෂ සමාන පද ටිකක්. නිසා මේක සර්ව සම්පූර්ණයෙන්ම මන කියන පදයට සමාන පදයක් මානස කියලා කියන්නේ. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක විශේෂ શબ્දයක් දැක්වීම වශයෙන්. මෙම විග්‍රහ පරයය මෙම විග්‍රහය මිනන කෘත්‍ය අනුව විඤ්ඤාණයට ලබා දුන් මන යන පදයේ ශබ්ද විශේෂයක් දැක්වීම වශයෙන් සකසන ලද්දකි.
මනසා මානසන පදවල අර්ථයේ කිසිදු වෙනසක් නැත. විග්‍රහ වාක්‍යවලත් කිසිදු වෙනසක් නැහැ. අවසානයේදී මන කියන එක හදලා ඒකෙන් මානස කියලා හදා ගන්නට ඕනේ. ඊළඟට එන පදේ තමයි හදය. හදය. හදේ කියන පදය හදන්නේ මේකේ අපි තවත් කරුණක් අද වැඩි දැනගන්නවා. හරතීති හදයක්. හර කියන ධාතුවෙන් කියන්නේ ගෙනියනවා කියන එක හරති. නේද? හරති ගෙනියනවා ආහාරති අරගෙන එනවා. මොන හරි කැරී කරනවා අරගෙන යනවා. එතකොට මේ හර ධාතුව සාමාන්‍යයෙන් පොත්වල කොහොමද මේ හර ධාතුවෙන් හදය? ඒ කියන්නේ රයන්න දයන්න වෙලා එහෙම පොඩි විපර්යාසයක් උතන වෙන්නේ. හරිනේ? දීඝනිකායේ අභිනව ටීකාවට අනුව හද යන පදේ නිර්වචනයේ සෑදී ඇති හර ධාතුවෙන් මේ අභිධාන අර්ථය ඒ කියන්නේ කොහොමද පදේ නිර්මාණය වෙලා තියෙන්නේ? අත්තනෝ ස්වභාවං හරතිති හදයන්. වා කියන එක ගන්න එපා මෙතනට ඒක අදාළ නැහැ. තියන් ඒ කියන්නේ ඒක විග්‍රහයට අදාළ නැහැ. අත්තනෝ ස්වභාවං හරති. මොකද්ද? තමාගේ ස්වභාවය දරාගෙන යන්නේ නුයි. හරති කියන්නේ අරගෙන යනවා. ඒක මොකක් කරද අරන් යනවා. ඒතර ඒ වගේ තමාගේ ස්වභාවය Taman දරාගෙන යනවා. ඒ නැත්නම් දරාගෙන පවතිනවා. දරාගෙන යන්නේ නුයි පවතින්නේ නුයි හදේ නම් වේ. ඒකෙන් අදහස් කරේ මොකක්ද? තමන්ගේ ස්වභාවය තමන් දරනවා කියන්නේ මොකක්ද? මේක පරමාර්ථ ධර්ම ලක්ෂණයක්. අත්තනෝ ස්වභාවං ධාරේතිති ධම්මෝ කියලා කියුවනේ. තමන්ගේ ස්වභාවය තමන් දරනවා කියන්නේ තමන්ට යම්කිසි ස්වභාව ලක්ෂණයක් තියෙනවා කියන එකයි. එතකොට හරතීති හදයන් කියලා කිව්වෙත් තමන්ගේ ස්වභාව ලක්ෂණය දරා ගනිමින් පවතින නිසා. තමන්ගේ ස්වභාව ලක්ෂණය දරා ගනිමින් පවතින නිසා විඥාණයට හදේ කියලා කිව්වා. මේ නිර්වචනය ඕනනම් අපිට වෙන පරමාර්ථ වලටත් දාන්නට පුළුවන්. වෙන පරමාර්ථ වලටත් දාන්නට පුළුවන්. දැන් මහියන් සේතීති මහිස කියලා කිව්වා. ඉතින් අර ඒක වැටෙන්නේ හරකා මීහරක වගේ සතෙක්ට මහිස කියලා කියන්නේ. එතකොට මහියන් සේතීති මහිසෝ පොළවේ නිදා ගන්න නිසා මහිස කියලා කිව්වා. හැබැයි අනිත් සත්තුත් පොළවේ නිදා ගන්නවා. එහෙම වුණා කියලා අනිත් සත්තුන්ට මහිස කියලා කියන්නේ නැහැ. ඒක හරකෙක්ට මීහරකෙක්ට වගේ සතෙක්ට තමයි මහිස කියලා අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ ඒ හදේ කියන පදේ අභිධානාර්ථය හදේ කියන පදේ අභිධානාර්ථය කිව්වේ හරතීති හදයන් කියනකොට ථේරවාදය ඇතුලේ මේක නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ ස්වභාවය දරාගෙන පවතින ධර්මයකට. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයකට. මේක පඨවියටත් පොදුයි, ආපෝ වලටත් පොදුයි, තේජෝ වලටත් පොදුයි. නමුත් ඒක යොදාගෙන තියෙන්නේ හිතට විතරයි. ඒකත් අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒ නිසා සමහර නිර්වචන වලින් කියවෙන දේ වෙනත් ධර්ම වලටත් ඇප්ලයි කරන්න පුළුවන් වුණාට එහෙම අපි සාමාන්‍යයෙන් යොදන්නේ නැහැ. ඒකට යම්කිසි පදනමක් තියෙනවා. ඉතින් ඒ නිසා විඥානයේ තමන්ගේ විඥාන කෘත්‍ය දැරීම් වශයෙන් පවතී යන්නේ විඥානයේ ස්වභාව ලක්ෂණයක් හෙවත් එයින් කියවෙන්නේ දැරීම් වශයෙන් පවතී යන්නේ අදහස් වන්නේ විඥානයේ ස්වභාව ලක්ෂණයක් හෙවත් පරමාර්ථ ධර්මයක් බවයි. එතකොට මෙතන විග්‍රහ පරයය මොකද්ද? මොකද්ද මේකේ පදනම? මේ විඥානයේ තියෙන පරමාර්ථ ලක්ෂණය දක්වලා තියෙනවා. විඥානයේ තියෙන පරමාර්ථ ලක්ෂණය. එයාගේ කෘත්‍යයක් නෙවෙයි. හරතීති හදයන් කියන ලක්ෂණයෙන් එයාගේ තියෙන එයා ස්වභාව ලක්ෂණයක් දරන බව. එයා ස්වභාව ලක්ෂණයක් බවයි මේ කියලා තියෙන්නේ. ඒතර බලන්න එක එක පැතිකඩ වලින් අපිට එකම ධර්මයේ විස්තර කරගන්නට පුළුවන්. එතකොට අර වගේ নানা වචන අපි ඉගෙන ගන්නකොට ඒක ගැන තියෙන අවධානය අවබෝධය එන්න පුළුල් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි අභිධානාර්ථය. අභිධානාර්ථය. ඒක තව විදිහකට ගත්තම දැන් අත්තනෝ ස්වභාවං හරති තමන්ගේ ස්වභාවය ගෙන යන නිසා. නමක්කාර ටීකාව කියන පොතේ තියෙනවා මොකද මේ පදේ යදෙනවා හදේ කියන පදේ යොදලා තියෙනවා. ඒකෙදී මේ ටීකාව නිර්වචනය කරනවා ආරම්මණං හරන්තං අයති ගච්ඡතිති හදය. ආරම්මණං හරන්තං අයති ගච්ඡතිති. මේක ධාතු දෙකක් මෙතන තියෙනවා. හර අය ධාතුව. ඊ ධාතුව. sorry. ඊ ධාතුව අය වෙනවනේ. ඊ ධාතුවෙන් තමයි අයති කියලා හැදෙන්නේ. අය. එතකොට හර
අය හරය හදය. එතකොට මේකෙන් එන්නේ මේක ආ ප්‍රත්‍යය දෙන්නට ඕනේ. දෙකටම හර අය ආ එතකොට එන්නේ ඔක්කොම සංදි වුණාම හරය ඒක හදය වෙනවා. හරය හදය වෙනවා. මෙතනදී අදහස් කරලා තියෙන්නේ ආරම්මණං හරන්තං අයති ගච්ඡති පවත්තති इति හදයක්. ගච්ඡති කියන පදේහි දැන් සාමාන්‍යයෙන් ව්‍යාකරණය කියන කරන යාම් මාර්ථය තියෙනනේ ගමු නේද? ගමු ඊට පස්සේ ඔය කියන ඊ ධාතුව ඒ වගේ යෑම් අර්ථයේ තියෙන දැන් උදාහරණයකට අභිදාන මොකද්ද ධාතු මංජුසාවෙන් පාඩම් කරලා තියෙනවනේ ගොඩාක් තියෙනවා ගමු ධාතුවටම ධාතු 70 ගාණක් විතර තියෙනවා ගමු කියන්නේ යෑම් අර්ථය දෙන්නම ධාතු 70 ගාණක් තියෙනවා ඊට පස්සේ ඉතින් ඒ හැම යෑම් අර්ථය දෙන හැම ධාතුවකම තියෙන්නට පුළුවන් අර්ථ මොනවද එකක් තමයි යෑම් අර්ථය යනවා කියන එක යෑම ඊට පස්සේ එකක් තමයි අවබෝධාර්ථය යෑමාර්ථය හරිනේ යෑමාර්ථය නැත්තම් ගමන එක වඩා හොඳයි ගමනාර්ථය කියවන එක වඩා ලස්සනයි ගමනාර්ථය ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව එකක් තමයි පවත්තිනාර්ථය පවත්තාර මේ විද්‍යමානාර්ථය පවත්තති පවත්තන පවත්තනාර්ථය කියන්නේ පවතිනවා විද්‍යමාන වෙනවා මේ අර්ථ ගන්න පුළුවන් අපිට හරිනේ එතකොට මෙතන කියන්නේ ආරම්මණං හරන්තං අයති අරමුණක් අරගෙන පවත්තති පවතිනවා ඒ නිසා හදේ කියලා අරමුණක් අරගෙන පවතිනවා එතකොට අරමුණක් අරගත්ත බව හර ධාතුවෙන් කියවෙනවා ආරම්මණං හරන්තං අයති ගච්ඡති කියන්නේ පවත්තති පවත්තනාර්ථය පවත්තනාර්ථය එතකොට ඒකෙන් අදහස් කරන්නේ හැමතිස්සෙම අරමුණක් අරගෙන ඉන්නවා හැමතිස්සෙම අරමුණක් අරගෙන පවතිනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. ඒක සාරම්මන භව මේ කියලා තියෙන්නේ. සාරම්මන භව. දැන් බලන්න මේ නිර්වචන කොයි කාලේ හැදුනද මේක පසුව හැදුනද කියන එක අන්තිමට අදාළ වෙන්නේ නැහැ. දැන් ගොඩාක් විශ්ලේෂණය කරන බොහෝ දෙනෙක් කියන්න පුළුවන් මේ නිර්වචන පස්සේ හැදිච්ච නිර්වචන. බැලු බැලමට පේනවා මේ නිර්වචන ගොඩාක් පස්සේ හැදිච්ච කියලා. ආරම්මණං හරති අයති ගච්ඡති इति හදයන් කියන එක. ඒක බැලු බැලමටම සාමාන්‍යයෙන් භාෂාවක් ගැඹුරට ඉගෙන ගත්තොත් ඉතිහාසයත් එක්ක ඉගෙන ගත්තොත් මේ සමහර නිර්වචන පසු කාලින කියන්නට තොරතුරු ඕනතරම් ගම්ම වෙනවා. නමුත් මේක බුද්ධ දේශනාවේ හරයට පරිබාහිර නැත්තම් ගැටෙන්නේ නැත්තම් ඒක අපිට පිළිගන්නට පුළුවන්. මම නිතරම කියන එක මජ්ජේ සූත්‍රයනේ. බුදුරයන් වහන්සේ යම් අදහසකින් දේශනා කරා එක මානවකේට ධර්මය බාවරිත උසකින් මානවකයන් අතර ඊට පස්සේ කාලෙකදී තෙරවරු 6 දිනක් ඒ සූත්‍රය 6 ක්‍රමයකට නිර්වචනය කරා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවම කිව්වා මම ඉදා ඔය පහෙන් ඔය පළවෙනියෙන් කියපු ක්‍රමය තමයි මම අදහස් කරේ. හැබැයි අනිත් 5 දෙනාම කියපු ක්‍රමත් හරි. එකිනෙකට වෙනස් උත්තර දුන්නේ 6 දෙනාම. ඒවත් හරි. ඒ විදිහට ගත්තම පස්සේ කාලෙක හැදුනා කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ නිර්වචනය ඒ විග්‍රහය අපේ මූල ධර්ම වලට ගැලපෙනවා නම් මූල ධර්ම වලට ගැලපෙනවා නම් ඉතින් ඒ නිසා මේ ආරම්මණං හරති අයති ගච්ඡති පවත්තති නැත්නම් මේක කොට ආරම්මණං හරන්තං පවත්තති ආරම්මණං හරන්තං අයති ආරම්මණං හරන්තං ගච්ඡති මොන ක්‍රමයකින්වත් හරි හැබැයි ධාතුවේ දෙන්නේ ඊ ධාතුව එතකොට අරමුණක් රැගෙන යාම වශයෙන් පවතින්නේ නුයි චිත්තය හදේ නම් මේ මෙහි අර්ථය නම් චිත්තය හැම විටම අරමුණක් ගෙන පවතී යන්නයි හැම විටම අරමුණක් අරගෙන පවතිනවා කියන එක. එතකොට විග්‍රහ පරයය මොකද්ද? විග්‍රහ පරයය මෙම පද විග්‍රහය විඥානයාගේ ආරම්මන ග්‍රහණ ක්‍රියාව ප්‍රකට කිරීම වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම කියන්න පුළුවන් අරමුණක් සහිත බව සාරම්මන භව ප්‍රකට කිරීම. මේක ඕන ලියා ගන්න. ඒකේ තියෙන සාරම්මන භව ප්‍රකට කිරීම.
අරමුණක් අරගෙන පවතින බව, අරමුණක් ගන්න බව ප්‍රකට කිරීම. දෙක කොයි ක්‍රමයකවත් ඒක හරි. එතකොට ආරම්මණක් ග්‍රහණ ක්‍රියාව ප්‍රකට කරලා තියෙනවා. අරමුණක් ගන්න බව නේද? ඊට පස්සේ නැත්තම් අරමුණක් සහිත බව ප්‍රකට කරලා තියෙනවා. වඩා ගැළපෙනවා ඒක අරමුණක් සහිත බව. සාරම්මන බව ප්‍රකට කිරීම වශයෙන් තමයි මේ විග්‍රහය දීලා තියෙන්නේ. එතකොට මේක තව විග්‍රහයක්. දැන් බලන්න හදේ කියන එකෙන් ඉස්සෙල්ලා කියන්නේ ස්වභාව ලක්ෂණයක් දරන බව. දැන් කියන්නේ අරමුණක් ගන්න බව. ඉතින් හරි ලස්සනයි මේක ගැඹුරට ඉගෙන ගන්නකොට. මනති කිව්වම අරමුණක් මනින බව. නැත්නම් අරමුණක් දැනගන්න බව. චිත්ත කිව්වම අරමුණක් හිතන බව. අරමුණක් පිළිබඳව කල්පනා කරන බව. එහෙම නැත්නම් විචිත්‍රත්වයේ ඇති කරන බව. තමාම විචිත්‍ර බව. නේ? තමාම විචිත්‍ර බව. එහෙම නැත්නම් ජවන සිත් වලට තමන්ගේ సంతානයේ ගොඩ නගන බව. කුසල විපාක සිත් වලට අනිත් ධර්ම වලින් ගොඩ නැගුව බව. නැත්නම් ඇති ගොඩ නැගගෙන ඇති කරවපු බව. සංකත බව. ඒතර ඒක හැම සිතකටම කර්ම ක්ලේශයන් විතින් ඇති කරා කියලා කියන්නට පුළුවන්. ඒතර විඥානය කියලා කිව්වම අරමුණ වෙන්කොට දැනගන්න බව. ඒ කෘත්‍යය තමයි අරමුණ ප්‍රකට කිරීම. විභාවන කෘත්‍යය. ඉතින් මේ විදිහට බැලුවම ඒක වැටහෙන්නේ සංධානයේ ලෙස එකිනෙකට ගලාගෙන යනවා වගේ. නාම රූපේ තමයි ආසන්න කාරණාව. නාම රූපේ තියෙන තැනක තමයි මේක තියෙන්නේ. ඒකත් එක්කයි පවතින්නේ. මේ විදිහට බැලුවම බලන්න කොච්චර පුළුල් ලෙස අපිට මේ ආරම්මන ග්‍රහණ ක්‍රියාව කියන එක ධර්මයේ කතා කරලා තියෙනවා. මේ විදිහට ගත්තම මේක මහා සාගරයක් වගේ. ඉතින් මේ එක පැත්තකින් මේ හුදු නම් වචන මාත්‍ර වලින් හැඳින්වීම. ඊට පස්සේ මේකේ ලක්ෂණ වලට ගියාම දැන් උදාහරණයකට ඔය ධානයක් එහෙම අරගෙන විස්තර කරොත් ඒ ධානයේ ඇතුලේ තියෙන සිද්ධිය සංසිද්ධිය ගත්තම මේ ධර්මයෙන් මේ කෘත්‍ය අහවල් ධර්මයෙන් ඉන්ද්‍රිය කෘත්‍ය බල කෘත්‍ය ඒව හැම ඒ වෙලාවේ සිද්ධ වෙන එක අරගෙන අපිට දවස් ගණන් විස්තර කරන්නට පුළුවන්. එහෙම වුණොත් එහෙම තේරෙනවා මේක එක මොහොතක සිද්ධියක් වුණාට මේක ඇතුලේ ලොකු සිදුවීමක් එක මොහොතක එකපාර වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ කෙලෙස් යටපත් වෙලා මේ කෘත්‍යයෙන් මහා විශාල විපාක අන්තිමට ඒකට ඒ වගේ හැකියාවන් ලැබිලා මේ දේවල් නිසා කියලා විස්තර කරනවා. නිසා අකුසල සිතක් වුණත් ගත්තමත් අපිට ඒ වෙලාවේ වැඩ කරන ක්‍රියාවලිය සම්පූර්ණ මෙකනිසම් එකක් ලෙස කතා කරන්නට පුළුවන්. ඉතින් මට පෞද්ගලිකව පේන එක මහා සාගරයක් වගේ. කෘත්‍යයට එහෙම බැස්සට පස්සේ ඒ සිද්ධි වලදී දැන් ඉන්ද්‍රිය කෘත්‍ය, බල කෘත්‍ය, අධිපති කෘත්‍ය ඒවත් ඔක්කොම එකතු කරලා එක චිත්තුප්පාදයක් එහෙම කතා කරොත් දවසක. එතකොට තේරෙයි මේක කොච්චර ලොකු කතා. ඊට පස්සේ මේකට ප්‍රත්‍ය කතාව කියන සුවිසි ප්‍රත්‍යත් මේකට ඇතුළත් කරොත් මූලික ප්‍රත්‍ය සහ සුවිසි ප්‍රත්‍ය ඇතුළත් කරොත් තවත් මේක ගැඹුරු වෙනට බලනවා. ඉතින් ඒක අපිට එහෙම ඔක්කොම සියල්ලෙන් සියල්ල කතා කරනවා කියලා එකක් නැහැ. එහෙම කතා කරන්න අවශ්‍යත් නැහැ සාමාන්‍යයෙන් නිවන් දකින කෙනෙක්ට. ඉතින් කාට හරි විශේෂ අධිගමයක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වගේ හිතුවට ඒ වගේ කල්පනා කරලාට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ එක තමයි හදේ කියන එකේ තව වචන අර්ථයක් තියෙනවා. දැන් මේක තමයි මේ අපි කිව්වේ අභිධානාර්ථය. අභිධානාර්ථය. දැන් අපි යන අභිදෙය්‍යාර්ථයට. හදය අභිදෙය්‍යාර්ථය. මේවට කියනවා මේ අපි කතා කරන අනිෂ්පන්න පාටිපදික කියලා. අනිෂ්පන්න පාටිපදික අර්ථ කියලා කියන්නේ සමහර වචන යෙදිලා තියෙනවා ඒ අර්ථවල. ඒක පද විග්‍රහයෙන් හදන්න බෑ. පද විග්‍රහයෙන් හදන්න කුසල දැන් නිතර මම කියන එක කුසල කියන එක ගත්තම හරිනේ. මේකේ තියෙනවා කුච්චිත පාපකේ අකුසලේ ධර්මේ සලයන්ති සල ධාතුව කම්පෙන්ති විද්දන්සෙන් සලයන්ති කුච්චිතේ පාපකේ අකුසල ධර්මේ සලයන්ති කම්පෙන්ති විද්දන්සෙන්තිති කුසල ආප්‍රත්‍යත් එක්ක. එතකොට මේ සල කියලා කියන්නේ කම්පණය කරනවා සොලවනවා විනාශ කරනවා කියන අර්ථය එතන අර්ථය. කු කියන එක ගත්තේ කුච්චිත. කුච්චිත කියන්නේ නිකම් පිළිකුල් කටයුතු පහත්. කුච්චිත අකුසල් කියන එකයි. එතකොට මේ කුසල කියන එකෙන් අකුසල් නැසන භව තමයි කියලා තියෙන්නේ. කුසල කියන එක අකුසල් නැසන භව. ඒක කුසල කියන පදයෙන් අපිට හදා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම කුසල කියන එක ආරෝග්‍ය අර්ථය තියෙනවා කියලා අපි කියනවා. ආරෝග්‍ය අර්ථය, නිරෝගී භව. කුසල කියන එක දක්ෂාර්ථය තියෙනවා. කුසල කියන එක අනවජ්ජාර්ථය තියෙනවා. අනවජ්ජාර්ථය. එතකොට මෙහෙම ගත්ත මේ වගේ අර්ථ අපිට කුසල කියන කකුරු තුනෙන් හදන්න බෑ.
ඒක අනිෂ්පන්න පාටිපදික. ඒවා නිර්මාණය වෙච්ච දැන් නිෂ්පන්නයි කියලා කියන හැදුවා කියන එකනේ. හැදුනා කියන එකනේ. නිෂ්පන්නයි කියන්නේ මොකක් කරේ හේතු නිසා සකස් වුණා. මේවා එහෙම ධාතු ප්‍රත්‍ය වලින් සකස් කරපු අර්ථ නෙමෙයි. ඒවා සමාජයේ යෙදිලා තිබෙනවා ඒ කාලේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ යොදලා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා නැත්තම් සමාජයේ යෙදිලා තියෙනවා. භාෂා ශාස්ත්‍ර පොත්වල ඒක තිබිලා තියෙනවා. එතකොට ඒකෙන් ඒක යෙදිච්ච බව තමයි මේ තියෙන්නේ. එතකොට ඒකෙන් ගම්ම වෙන දේ තමයි දැන් ඔය ධාතු ඒක මේ ව්‍යාකරණානුකූල කතාව. දැන් සංස්කෘත භාෂාව ගොඩාක් පැරණිනේ. සංස්කෘත භාෂාවේදී ඉදා පුරාණ කාලයක ඉතා පඬිවරු දෙන්නෙක් කියන්නේ පඬිවරු ඒ ස්කූල්ස් දෙකක් අතර තිබුණා වාදයක් මේ සෑම පදයක්ම භාෂාවේ තියෙන සෑම පදයක්ම ධාතුන් විසින් නිර්මාණය කරපු දෙයක් කියලා එක්කෙනෙක් කිව්වා. සමහර කෙනෙක් නෑ හැම වචනයක්ම ධාතු වලින් නිර්මාණය වෙන්න අවශ්‍ය නෑ. සමහර ඒවා විතරයි කියලා හොද යෝජනා කරා. මේ දෙකේ ඒ සංවාදයේ කාලේ පැවතිලා අවසානයේදී වඩා පොපියුලර් වෙන්නේ නැත්නම් ජයග්‍රහණය කරන්නේ නැත්නම් ඒක ඉදිරියට එන්නේ හැම වචනයක්ම ධාතු වලින් සකස් වුණා කියන අදහස් තමයි මේ වෙන්නේ. විශේෂ සංස්කෘත භාෂාවෙත් හැම වචනයකම කොහොම හරි ධාතුවකට ලං කරලා හදන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක පාලිටත් ලොකුවට බලපාලා තියෙනවා. ඒ නිසා අපිත් සාමාන්‍යයෙන් ඔය නිපාත පද සමහර නිපාත හැර ගොඩාක් ඡයන්න වගේ වැහැර අපිත් සාමාන්‍යයෙන් කොම් වගේ වචන අපි ධාතු වලින් හදනවා. සමහර දැන් නිපාත පත සමහර ඒවා මම දැකලා තියෙනවා ධාතු වලින් හදන්න උත්සාහවත් වෙච්ච ග්‍රන්ථ. ඒව කරපු ග්‍රන්ථ. ඉතින් එතකොට මේ වගේ ඒවා ගත්තම දැන් මේ කුසලාර්ථේ, දක්ෂාර්ථේ, අනවජ්‍යාර්ථේ, ආරෝග්‍යාර්ථේ දිච්ච භව ධාතු ප්‍රත්‍ය අනුකූල විස්තර කරන්න බෑ අපිට. ඒකේ අර්ථය යෙදිලා තියෙනවා කියලා අපිට කියන්න වෙන්නේ. එනිසා අපිට කියන අනිෂ්පන්න පාටිපදික. අනිෂ්පන්න පාටිපදික. ඉතින් මේ ඒ විදිහට බැලුවම සමහර පරමාර්ථ ධර්ම සමහර වචන අපිට ධාතු ප්‍රත්‍යයෙන් නිර්මාණය කරනකොට ඒකට අභිධානාර්ථය කියලා. අනිෂ්පන්න පාටිපදික වලින් හැදෙනකොට අපිට ඒකට යමක් යොදන්න පුළුවන්. හරිනේ ඒක එහෙම එකපාර යොදනව නෙවෙයි යොදන්න පුළුවන් අභිධේයාර්ථය කියලා. ඒක වරදක් නෙවෙයි. අභිධේයාර්ථය කියන වචනේ යොදන්නට පුළුවන්. ඒකෙන් කවුද නිරූපණය වෙන්නේ? කවුද නියෝජනය කරන්නේ කොත් ඒකට කියනවා දබ්බාර්ථය කියලා. ඒ නිසා දැන් මේ හදය කියන එකෙත් අනිෂ්පන්න පාටිපදික අර්ථයක් තිබිලා තියෙනවා. ඒක හැම වචනයකටම තියනවා කියන්න අයිතියක් නැහැ. සමහර වචන වල තියෙනවා හදය කියන එකේ අනිෂ්පන්න පාටිපදික අර්ථයද අභ්‍යන්තරට්ඨේන. අභ්‍යන්තරාර්ථය. අභ්‍යන්තරාර්ථය. අභ්‍යන්තරය. දැන් උදාහරණයකට කෝප්පයක් එහෙම ගත්තම පාලියෙන් ඒ කෝප්පය ඇතුලේ පෘෂ්ඨයට ඇතුළට අභ්‍යන්තරයට විශේෂයෙන් අතුරු පෘෂ්ඨය ආදියට කියන්නට පුළුවන් හදය කියලා යොදලා තිනවා. කෝප්පයක හදය. සමහර විට ඒ නිසා වෙන්න ඇති අපේ මේ පපුවටත් හදය කියන ඇත්තේ. අභ්‍යන්තරයේ හද වස්තුර හදය කියන ඇත්තේ අභ්‍යන්තරයේ තියෙන නිසා වෙන්න ඇති. සමහර විට සිතරත් ඒ වචනේ දෙන්නේ නැත්තේ අභ්‍යන්තරයේ තියෙන නිසා වෙන්නට පුළුවන්. මූලික වශයෙන් එහෙම අර්ථයක් එන්නට පුළුවන්. ඉතින් අටුවාවල දීලා තියෙන එක අභ්‍යන්තරාර්ථේන හදේ. අභ්‍යන්තරට්ඨේන හදේ කියලා තමයි දීලා තියෙන නිර්වචනය. අර නිර්වචන දෙක අපි පසුව ඒ කියන්නේ අභිදානාර්ථය අපි හොයාගන්නේ ටීකාදී ග්‍රන්ථවලින්. ඉතින් අභිධේයාර්ථය තමයි දීලා තියෙන්නේ. අභ්‍යන්තරට්ඨේන හදයක්. සිත කියන එක අභ්‍යන්තරට්ඨේන. මේක මොකද්ද මේ අභ්‍යන්තරාර්ථය කියන එක අපිට එකපාර හම්බ වෙන්නේ නැහැ. බුරුමේ ඉන්න භාෂා ටීකාසේ අඩු නැත්නම් එහෙම නැත්නම් ජනකාභිවංශ කියලා අදහස් කරන්නේ එහෙ සලකන්නේ එහෙ හිටිය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියලා නිකන් ඒ වගේ කියලා සලකන්නේ. ඒකට හේතුව තමයි ඊටාම අති විශිෂ්ට දැනුමක් තිබිච්ච පොත්වලට ටීකා විවරණ ගොඩාක් ලියපු ඒවා තමයි අද පොත් ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ පොත් තමයි අද සාමාන්‍යයෙන් බුරුමේ විභාගවලට බහුල වශයෙන්ම භාවිතා කරන්නේ. ඒකට කියනවා භාෂා ටීකා කියලා. ඉතින් මේ භාෂා ටීකාවක උන්වහන්සේ අදහස් කරනවා මේ මොකද්ද මේ අභ්‍යන්තරාර්ථය? ඒක කෙලින්ම කියලා නෑ අටුවා ටීකාවල. අපිට හම්බ වෙන්නේ නෑ. සමහර තැනක තියෙනවා වෙන්න පුළුවන්. ඒක හොයන්න අමාරුයි. ඒතර අභ්‍යන්තරාර්ථය කියන එක උන්වහන්සේ විස්තර කරන්නේ අජ්ජත්තික බව. අජ්ජත්තික බව. අපි දන්නවා අජ්ජත්තිකා ධම්මා බාහිරා ධම්මා. අජ්ජත්තා ධම්මා බහිද්ධා ධම්මා අජ්ජත්තිකා ධම්මා බාහිරා ධම්මා කියලා කියනවා. අජ්ජත්තික කියලා කිව්වම එතන ගන්නේ චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ධර්ම හය අජ්ජත්තිකයි. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා බාහිරයි. එතකොට ඒ ක්‍රමයේදී චෛතසික ධර්මත් බාහිර වෙනවා. සිතත් එක්ක එකට තිබුණත්.
ඒක බෙදෙන ක්‍රමයක්. ඒක බෙදෙන ක්‍රමයක්. ඉතින් මේ අජ්ජත්තික ධර්මයක් නිසා ඒක අජ්ජත්තික වෙන්නට ගොඩක්ම ප්‍රධානම හේතුවක් මට මතක හැටියට තෘෂ්ණා දෘෂ්ටි වලින් තමන්ගේ කියලා අල්ල ගන්න බව තමයි මූලිකම ලක්ෂණය මට මතක හැටියට. ඒ නිර්වචනයේ හේතුව අපි ඔය කතා කරා රූපකාණ්ඩයේදී මට ඒක ඒ වගේ මේකක් තියෙන මතකේ. ඉතින් ඒ අජ්ජත්තික කියන එකේදී ඉතින් සිත කියන එක චෛසික ධර්මයක් වගේ බාහිර ධර්මයක් නෙවෙයි. ඒක මොනවද අජ්ජත්තික ධර්මයක්. ඒතර අජ්ජත්තික අර්ථයෙන් හදේ කියලා කිව්ව සිතට. ඉතින් ඒ අර්ථයෙන් ඕනනම් චක්කු සෝත ගාන જીවහා වලටත් අජ්ජත්තික ධර්ම කියන හදේ කියන්න පුළුවන්. හැබැයි ඒක ඉදිලා තියෙන සිතට විතරයි. මහිස කියන එක බිම නිදා ගන්න ඕන සත්‍යයට දෙන්න පුළුවන්. ඒක හරකෙක්ට මීහරකෙක්ට වගේ සත්‍යයට තමයි මහිස කියලා කියන්නේ. ඒ වගේ අජ්ජත්තික කියන අජ්ජත්තිකාර්ථයෙන් හදේ කියලා කිව්වට අජ්ජත්තික ධර්මයක් වුණාට අජ්ජත්තිකා ධම්මා බාහිරා ධම්මා කියලා තියෙනවා. ඒ බෙදීමක් ඒක ධම්ම සංගණී ඉගෙන ගන්නකොට කතා කරන දෙයක්. ඒ සිත කියන එක අජ්ජත්තික ධර්මයක්. බාහිර ධර්මයක් නෙවෙයි. බාහිර කියන එක අදහස් කරන්නේ අපේ ඇඟෙන් බාහිර කියන එක නෙවෙයි. මේ අජ්ජත්තා ධම්මා බහිද්දා ධම්මා කියනකොට අජ්ජත්ත කියන්නේ දැන් මට අජ්ජත්ත වෙන්නේ මගේ ආත්ම භාවයට සම්බන්ධ ධර්ම. මේ පෝඩියම් එක මගේ සිවුර පවා බාහිරයි. ඔය අනිත් සියලු සත්‍යයන්ගේ ධර්ම මට බාහිරයි. තම තමන්ට අනිත් කෙනා බාහිර බහිද්දා මේ ඔක්කොම සියල්ල බහිද්දා බාහිර නෙවෙයි කියන බහිද්දා කියලා කියන්නේ. එතකොට බාහිර කියලා සිංහලට කියන්න වෙන්නේ කිව්වට කමක් නැහැ. නමුත් ඒක හරි වචනේ බහිද්දා. ඉතින් තම තමන්ගේ ධර්ම අජ්ජත් වෙන අනිත්‍ය බහිද්ද වෙනවා. අජ්ජත්තික බාහිර කියන ભેදෙ එහෙම නැහැ. කාගේ సంతානයක තිබුණත් ඒ චක්කුසෝත ගාන જીවහා කාය කියන ප්‍රසාද රූප පහයි විඥානයයි කියන එක අජ්ජත්තිකයි. ඒක අජ්ජත්තික අපි සලකනවා. අනිත් අයගේ චක්කුසෝත ගානත් අපි අජ්ජත්තික ලෙස සලකන්න ඕනේ. අජ්ජත්ත බහිද්ද බෙදියා බහිද්ද වෙනවා. ඉතින් ඒ බෙදෙන් ගත්තම මේ මනස කියන එක සිත කියන එක අජ්ජත්තික ධර්මයක්. අජ්ජත්තික ධර්මයක්. එතකොට ඒ නිසා මේ සිත හදේ නමින් හඳුන්වලා තියෙනවා. හදේ නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් ඒකෙදී පද විග්‍රහය විඥානයේ අජ්ජත්තික ස්වභාවය අජ්ජත්තික භව මට මතක හැටියට තෘෂ්ණා දෘෂ්ටි වලට වැඩිපුර අල්ලගන්න බව නිසා අජ්ජත්ත කියලා කියන්නේ ඒකට අජ්ජත්තෙහි භවං අජ්ජත්තිකං අජ්ජත්තේ වූ නිසා අජ්ජත්තික නිසා තමයි ඒව රචනය එන්නේ මට මතක හැටියට. ඉතින් ඒ නිසා ඒ කොහොමද අජ්ජත්තික ස්වභාවය අජ්ජත්තික ගුණය ප්‍රකට කරමින් තමයි මේ වචනේ විග්‍රහය දීලා තියෙන්නේ. එතකොට අපි දැන් බලන්න අජ්ජත්තිකාර්ථයෙන් හදේ කියන එකට අර්ථ ගත්ත අත්තනෝ ස්වභාවං ධාරේති තමාගේ ස්වභාවය දරන්තම් පවත්තති දරන්තම් හරති නේද එහෙම තිබුණේ අත්තනෝ ස්වභාවං හරතිති දරන්තනේ හරතිති අත්තනෝ ස්වභාවං හරතිති හදයන් ආරම්මණං හරන්තං අයතිති හදයන් අබ්බන්තරට්ටේන හදයන්. ඉතින් මේ තමයි ඒකේ තියෙන අභ්‍යන්තරික භාවයෙන් අන්ත අජ්ජත්තික භාවයෙන් සිත විස්තර කරලා තියෙනවා. ඊළඟට අපි වචනේ පණ්ඩර කියන එක සාමාන්‍ය යොදන සුදු වචනට සුදු කියන අර්ථයෙන් මෙතනදී ගන්න පිරිසුදු කියන අර්ථය අපි සාමාන්‍ය පිරිසුදු අර්ථය. පණ්ඩර යන පිරිසුදු දෙයට නමකි. ඉන් ගම්‍ය වන්නේ කිලිටි නොවූ සහ විශුද්ධ වූ අර්ථය සුද්ධයි කියන එක. එතකොට කොහොමද මේ අර්ථය අපි ගන්නෙ? මේ අර්ථය ක්‍රම දෙකකට අපිට ගන්නට පුළුවන්. ඒකෙන් තියෙන මූල ටීකාවේ අර්ථ ක්‍රමවේදය වඩා ඒ කියන්නේ තේරුම් ගන්න පහසු නිසා මූල ටීකාවේ තියෙන දෙවෙනි අර්ථය තේරුම් ගන්න පහසු නිසා ඒකෙන් අපි පටන් ගන්නවා. මොකද්ද? අකුසල ධර්මයෝ ස්වභාවයෙන්ම අපිරිසුදු ධර්ම. සෝබන ධර්ම පිරිසුදු ධර්ම. ඉතින් මේ ඒ වගේ විශේෂයෙන් කුසල ධර්මයෝ තමයි ගොඩාක්ම පිරිසුදු. මොකද අකුසල ධර්මය දුරු කරන නිසා කුසලයන්ගේ. ක්‍රියා ධර්මත් ස්වභාවයෙන්ම පිරිසුදුයි. ඉතින් මේ සිත කියන ධර්මය හුදු අරමුණට අවධානය දීම වගේ ගතියක් නෙමෙති. හුදු අරමුණට අවධානය දීමක් තමයි සිතේ තියෙන්නේ. ඒකේ නැහැ අර කියපු අමුතු කිලිටි වෙච්ච ගතියක්.
සහ අතිශයින් අර වඩා අතිරේක වෙස පිරිසුදු වෙච්ච ගතියකුත් නැහැ. ඒක හරිය නිකන් පිරිසුදු ජලය වගේ. පිරිසුදු ජලයට අපිට ඩයි එකක් දාලා කිලිටි කරන්නත් පුළුවන්. තා මොනවා හරි ක්ලෝරින් වගේ දාලා පිරිසුදු කරන්නත් පුළුවන් වැඩිපුර. මේක නියුට්‍රල් තැනක තියෙන දෙයක්. මේ සිතකින්. මේක ස්පර්ශ ආදී ධර්ම වලට අදාළයි. ස්පර්ශ වේදනා වගේ වට. එතකොට මේ සිත පිරිසුදු ධර්මයක් ස්වභාවය. මොකද හුදු අරමුණට අවධානය දීමක් විතරයි සිතෙන් කරන්නේ. ඒ නිසා සිත පණ්ඩරයි. සුද්ධයි. හැබැයි මතක තියාගන්න එය කිලිටි වීම වෙන්නේ එයත් එක්ක එකතු වෙන අකුසල ධර්ම නිසා වඩාත් සුද්ධ වීම සති ප්‍රඥාදී චෛසික ධර්ම ඇවිල්ලා අර ක්ලෝරින් ඩයක් වතුරට දැම්මට වගේ තවත් පිරිසුදු වෙන වතුර නේද? ඒ වගේ ඒක තවත් සුද්ධ වෙනවා අර ශෝභන ධර්ම එක්ක මිශ්‍ර වෙනකොට. ඉතින් මේ සිත කිලිටිත් නැහැ අතිශයින් සුද්ධත් නැහැ ස්වභාවයෙන් සුද්ධ තැනක තියෙන මොකද කිලිටි ස්වභාවයෙන් ඒක හුදු අරමුණක් අරමුණකට අවධානය දීම වගේ ස්වභාවයක්. ඒ නිසා සිත පණ්ඩර නමින් හඳුන්වනවා. ඒක ස්පර්ශ ආදී ධර්ම වලටත් ගන්න පුළුවන්. නමුත් මේක සිතට විතරයි යොදලා තියෙන්නේ. ඒ නිසා මේ පණ්ඩර කියන එකේ තේරුම කිලිටි නොවිච්ච සුද්ධ වූ ධර්මයක් කියන එක. ඊළඟට තව නිර්වචනයක් තමයි මේ පණ්ඩර කියන එකට අපිට පහළ වෙන සිත් වීති සිත්. සියල්ලම වගේ පැන නගින්නේ භවාංග ප්‍රවාහයකින්. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම වීති සිත් පීතියක් ගත්තොත් භවාංග චලන භවාංග උපච්ඡේද මේ තුනම භවාංග සිත්නේ. ඊට පස්සේ මනෝද්වාරා වජ්ජන ජවන 7ක් තදාලම්මන 2ක් ඊට පස්සේ ආපහු භවාංග. එතකොට මේ සිත් පරම්පරාව පටන් ගන්න තියෙන්නේ භවාංගයේ පදනම් කරගෙන. භවාංගයෙන් පැන නගා බඳුයි. භවාංග සිත කියන එක ඕනම සත්වයේගේ භවාංග සිත විපාක සිතක්නේ. විපාක සිතක්. භවාංග සිත් වශයෙන් සිත් 19ක් නේද? සිත් 19ක් පහළ වෙන්නට පුළුවන්. ඒ 19න් ඔක්කොම අකුසල විපාක 1යි. කුසල විපාක 18යි නේද? කුසල විපාක 18යි අකුසල විපාක 1යි. සම්තිරණ අකුසල විපාකේ තියෙනවා. සම්තිරණ කුසල විපාක මහා විපාක නේ රූපාවචර විපාක අරූපාවචර විපාක කියලා ගත්තම ඔක්කොම 18ක් තියෙනවා. ඉතින් මේ අකුසල විපාක භවාංගේ වුණත් අකුසල විපාක සිතක් වුණත් ඒකත් එක්ක අකුසල ධර්ම මිශ්‍ර වෙලා නැහැ. ඒක අකුසල ධර්ම නිසා හටගත්ත බව හරි. ඒ අරමුණ අනිෂ්ට බව හරි. ඒ අරමුණ ඊතරම් ප්‍රිය නොවන බව ඇත්ත. නමුත් ඒ වුණත් ඒ අරමුණ ඒ සිතෙහි අකුසල ධර්මයෝ මිශ්‍ර වෙලා නැහැ. අකුසල ධර්මයෝ එක්ක ඒවා එකතු වෙලා නැහැ. ඒ නිසා භවාංග සිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි කියලා කියනවා. ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර නිසා භවාංග සිත පණ්ඩරයි. භවාංග සිතෙන් පැන නගින මේ ප්‍රවාහයත් හිත වීති නැත වීති සිත් දුත් භවාංගයෙන් පැන නැග්ගේ. ඒක හරියට කියනවා ගංගානම් ගඟෙන් යන අතු ගංගා වලටත් ගංගා කියලා කියනවලු. මම දැන් ලංකාවෙත් එහෙම යොදනවාද කියලා මහවැලියෙන් බහර වෙච්ච හැම ගංගාවලත් මහවැලි ගඟේ කොටසක් කියලා අපි කියන්නේ. ඒක ඉතින් දැන් බලන්න මම එකත් මහවැලි ගඟ කියලා අපි කියනවනේ. මේත් මහවැලි ගඟමයි. හැබැයි ඒක අතු ගංගාවක් මහවැලි ගඟේ. ඉතින් ඒ වගේ යම්කිසි ප්‍රධාන ගංගාවකින් පැන නගින අතු ගංගාවලට ප්‍රධාන ගංගාවේ නම දෙන්නා වගේ. පිරිසුදු වෙච්ච භවාංග ප්‍රවාහයෙන් ආරම්භ වෙච්ච නිසා මේ ජවනසිත අකුසල් වුණත් මේවා අකුසල් වෙන්න පුළුවන්, කුසල් වෙන්න පුළුවන්, ක්‍රියා වෙන්න පුළුවන්, මනෝද්වාරජන ක්‍රියාසිතක්, තදාලම්මන විපාක සිතක්. මේ ප්‍රභාස්වර නිසා මේක නිසා පැන නගින සීල ධර්මයොත් අනිසිතොත් පණ්ඩර නමින් හඳුන්වනවා. මෙහි නම මේට ආරූඪ වෙනවා. එයින් පැන නගින නිසා. එහෙම නැත්නම් ඒකට කියන්නේ හේතු වෙනම ඵලයට දීලා. හේතු උපචාරය. කාරණ උපචාරය. ඒක කාරණේ නම ඵලයට දෙනවා. ඵල උපචාරය කියලා කියන්නේ ඵලේ නම කාරණේට. ඵලය නිතර මට පැටලෙනවා. කාරණ උපචාරය කියන්නේ කාරණේ නම ඵලයට දෙනවා. ඉතින් එතකොට මේ පණ්ඩර භවාංගසිත අකුසල ධර්මයක මිශ්‍ර නැති නිසා පණ්ඩරයි. එයින් පැන නගින අනිත් ධර්ම ටිකත්
අනිත් චිත්ත චෛසික ධර්මත් අපිට විශේෂයෙන් සිත් ටික චෛසික ධර්ම වලට කියත හැකි පණ්ඩර කියලා හඳුන්වනවා. ඒවා අකුසල ධර්ම එක්ක මිශ්‍රලා තිබුණත් විශේෂයෙන් මේ සිත ගැන කතා කරන්නේ. චිත්තුප්පාදේ ගැන නෙවෙයි. ඒතර ප්‍රභාස්වර වෙච්ච භවාංග සිතෙන් පැන නැගිච්ච වීතිසිත අකුසල වුණත් පණ්ඩර කියලා හඳුන්වලා තියෙනවා. ඒ නිසා ඒකත් තව නිර්වචනයක්. එතනින් අදහස් කරේ මොකද්ද? පාරිශුද්ධ ගුණය දීලා තියෙන්නේ. විඥානයේ තියෙන පාරිශුද්ධ ගුණය. මේක ස්වභාවය පළවෙනි විග්‍රහයෙන් විඥානයේ ඒම පාරිශුද්ධයි. දෙවෙනි එකේදී පාරිශුද්ධ ධර්මයකින් හටගත්ත නිසා පාරිශුද්ධයි. දෙවෙනි විග්‍රහයේදී ඒම පාරිශුද්ධ නැහැ. පාරිශුද්ධ ධර්මයකින් හටගෙන තියෙන නිසා පිරිසුදුයි කියලා කියන්නට ඕන. ඒ නිසා මේ විග්‍රහ ඇත්තටම මේ දෙකට විග්‍රහ පරයයන් දෙකක් වෙන්නට ඕන. ඉතින් පළවෙනි එක එහි තියෙන පාරිශුද්ධ භව සංඛ්‍යාත පාරිශුද්ධ ස්වභාවය, දෙවෙනි එක පාරිශුද්ධ වූ භවාංගයෙන් හටගත්ත භව පදනම් කරගෙන එය ප්‍රත්‍ය කරගෙන හටගත්ත භව පදනම් කරගෙන තමයි විග්‍රහ පරයය දීලා තියෙන්නේ. ඉතින් දැන් අර අහලා ඇති මම බොක්ස් එකේ ලියලා ඇති තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරන ලද පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං යන පාඨයේ ප්‍රභාස්වර සිත යන පදයට මෙහි දක්වා ඇති නිර්වචන දෙකම බලංගු බව අපි සලකන්නට ඕනේ. පළවෙනි එකේදී එයම පිරිසුදුයි කියන එක ඒ සිත අරමුණට අවධානය දීම පමණයි කරන්නේ. ඒ නිසා එය අපිරිසුදු ධර්මයක්වත් වඩාත් පිරිසුදු ධර්මයක් නෙවෙයි. පාරිශුද්ධ ධර්මයක්. භවාංග හිත පාරිශුද්ධ නිසා එයින් පරිණගෙන ඒවත් පාරිශුද්ධයි කියලා සලකනවා. එතකොට මේකෙදි මතක තියාගන්න තුනක් තියෙනවා. කිලිට්ට, කිලුටු ඊට පස්සේ පිරිසිදු, වඩාත් පිරිසිදු, අති පිරිසිදු. දැන් කුසල ධර්ම නිසා සිත අති පිරිසිදු බවටපත් වෙනවා. අකුසල ධර්ම නිසා කීටි වෙනවා. ස්වභාවයෙන් පිරිසිදුයි. නියුට්‍රල් තැනදී පිරිසිදුයි. කුසල ධර්ම එකතු වීම නිසා වඩාත් පාරිශුද්ධ වෙනවා. අකුසල ධර්ම එකතු වෙච්ච නම් කිලිටි වෙනවා. ඒ නිසා එතන පණ්ඩර පිරිසිදු අර්ථයෙන් සිතට නම දීලා තියෙනවා. ඒතර මේ තමයි අද අපේ පාඩම. මේ පාඩමේදී අපි කොහොමද අවධානය දුන්නේ? මුලින්ම මන පැතිකඩ කීපයකට අවධානය දුන්නා. මන කොහොම මනීම් වශයෙන් අරමුණ දැනගන්න නිසා එහෙම නැත්නම් හුදු අරමුණු දැන ගැනීමත් ගන්න පුළුවන් මන කියන ධාතුවෙන්. මී කියන ධාතුවෙන් ගත්තා මනීම් අර්ථයෙන්. හරිනේ? මිනාතීති මනෝ. එතකොට මිනාතීති මනෝ. මිනමානං නැත්නම් ගන්න වෙන්නේ මුනාතීති නැත්නම් මිනාතීති මුනාතීති. මිනති නෙවෙයි මිනාතීති මනෝ නැත්නම් මුනාතීති මනෝ දෙකම ගන්නට පුළුවන්. මේකෙන් අර්ථකථනය කරලා තියෙන්නේ අරමුණක් මැනීම් වශයෙන් දැනගන්නවා. මොකද අරමුණකට අවධානය දෙනකොට අනිත් අරමුණ මෙන් කරලා ඒක ප්‍රමාණයි කියලා වගේ අවධානයක් අපිට තියෙන නිසා. නැත්තම් මන ධාතුවෙන් හුදු දැනගැනීම අර්ථයක් ගන්නට පුළුවන්. ඒකෙන් එන්නේ මිනාතීති මනෝ නැත්තම් මුනාතීති මනෝ. අරකින් දෙවෙනි අර්ථකථනය දැනගැනීම අර්ථයෙන් මනතීති නැත්තම් මනතේති මනෝ. ඊට පස්සේ මානස කියලා කිව්වම මන මානස කියන දෙකේ විග්‍රහය එකමයි, වෙනසක් නැහැ. හදේ කියන පදේ ගත්තම හදේ කියන එකට විග්‍රහ කීපයක් දුන්නා. අභිදාන අර්ථ දුන්නා. අත්තනෝ ස්වභාවං හරතීති හදයන්. තමාගේ ස්වභාවය දරාගෙන පවතින නිසා, දරාගෙන යන නිසා පවතින නිසා හදේ කියලා. ඒක පරමාර්ථ ලක්ෂණය ප්‍රකට කිරීමක්. ආරම්මණං හරන්තං අයති ගච්ඡති පවත්තතිති හදයන්. අරමුණක් අරගෙන පවතින නිසා හදේ කියලා. ඒ ඉතින සාරම්මන භව ප්‍රකට කරා. ඊට පස්සේ අභ්‍යන්තරට්ටේන හදයන්. ඒක අජ්ජත්තික ධර්මයක් නිසා හදේ කියලා කිව්වා. ඒ තියෙන අජ්ජත්තික ගුණය ප්‍රකට කරපු එක. පණ්ඩර කියලා කිව්වේ සිත පිරිසුදු ධර්මයක් නිසා පණ්ඩර කියලා කිව්වා. ඒකේ නිර්වචන දෙකක් දුන්නා. සිත හුදු ආරම්මන ග්‍රහණ ක්‍රියාව නිසා ඒ 아무තු අතිශය විසුද්ධ බවක්වත් කීටි බවක්වත් නැහැ. හුදු ආරම්මන ග්‍රහණ ක්‍රියාවක්. ඒක පිරිසුදු ක්‍රියාවක්. එහෙම නැත්නම් ඒක ඒතකොට එහි තිබෙන පිරිසුදු බවෙන් කතා කරා විග්‍රහ වාක්‍ය. එහෙම නැත්නම් පිරිසුදු වූ භවාංගයෙන් පැන නගින නිසා භවාංගයේ ඒමත් අකුසල ධර්මයක මිශ්‍ර නැත්නම් පිරිසුදුයි. ඊට පස්සේ වීතිසිත සියල්ලම භවාංගයෙන් පැන නගින නිසා පිරිසුදුයි කියලා කිව්වා. ඉතින් ඕන විපාක සිතකට පණ්ඩර කෙනෙක් කෙලින්ම යොදන්න පුළුවන්. ඒ කියන්නේ තදාලම්මන සිත් වලට අවශ්‍ය නම් අපිට භවාංගය ගැන අපේක්ෂා නොකර එයත් අකුසල ධර්මයක මිශ්‍ර නැති නිසා පණ්ඩර කියලා ඕනනම් කියත හැකියි. විපාක සිත් වලට. ඒතර මේ කතා කරේ පිරිසුදු වූ විශේෂයෙන්ම මේ පිරිසුදු වූ භවාංගයකින් පැන නැගිච්ච නිසා. භවාංගය ඒම පිරිසුදුයි. ඒතර ඒකෙදි ඒ විග්‍රහයේදී භවාංගයට කියන්න ඕනේ ඒම පිරිසුදු නිසා පාද විග්‍රහය.
ඊට පස්සේ අනිත් වීතිසිත වලට පිරිසුදු බවංගෙන් පැනනගිච්ච නිසා පණ්ඩර කියලා කිව්වා. එතකොට දැන් මේ බලන්න අපි සිත සම්බන්ධයෙන් ඒක අභ්‍යන්තර ධර්මයක්, අරමුණක් ගන්න ධර්මයක්, එයා ස්වභාව ලක්ෂණයක් දරන ධර්මයක්, එය පිරිසුදු ධර්මයක්. ඊට පස්සේ පිරිසුදු භවාංග හිතකින් පැනනගින ධර්මයක්. නැත්තම් භවාංග හිතේම අකුසල ධර්මයක මිශ්‍රණය නිසා පිරිසුදුයි. ඊට පස්සේ අරමුණක් මැනගනිමින් වගේ දැනගන්න ධර්මයක්. ආදී ලෙසට අරමුණක් ගැන කල්පනා කිරීම නැමැති ක්‍රියාව, චින්තන ක්‍රියාව. ඊට පස්සේ අරමුණක් විඥානනයේ වෙන්කොට අනිත් අරමුණේ වෙන්කොට දැන ගැනීම. මේ වගේ මේ එකම ධර්මයක් ගැන පැතිකඩ ගාන කියලා බලන්නට පුරුදු වෙනවා. ඒතර මේ වගේ ආභෝධයක් කාටරි තියෙනවනේ. තා පහසුවෙන් උහුට අරමුණ මේ පරමාර්ථ ධර්මයේ ප්‍රකට කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අර ධර්මඥානයේ තියෙන කෙනාට පහසුවෙන්ම විදර්ශනා භාවනාව වඩන්නට පුළුවන්, ධර්මයේ ප්‍රකට කරගන්න, ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්, ආභෝධයටපත් වෙන්න පුළුවන් කියන එක කියන්නේ. දැන් තේරෙන වැඩි සමහරලාට මේක අධ්‍යයනය කරගෙන යනකොට කවුරු හරි කිව්වොත් දැනුම භාවනාවට අවබෝධයට බාධාවක් කියන කතාව කොතරම් පදනම් විරහිත කොතරම් වැරදි කතාවක්ද කියලා. ඒ තරම් හානිකර කතාවක් මං හිතන්නේ මේ බුද්ධ ශාසනය ඇති කියලා. ඉතින් හරියට ධර්මයේ තේරුම් ගත්තා නම්, හරියට ධර්ම ඉගෙන ගත්තා නම්, ගැඹුරින් විශ්ලේෂණය කරා නම් කොතරම් පැහැදිලි ලෙස ධර්මය ප්‍රකට කරගන්නට පුළුවන්ද? සමහරු කියන පොත් විසික් කරන්න, පොත් පැත්තකට තියන්න. ඔබට අවබෝධය ගලාගෙන මේ ප්‍රකාශන සමහර මහත් තෙරවරු කරපු ප්‍රකාශන කොතරම් වැරදි ප්‍රකාශනයක්ද මේ? කොතරම් හානිකර ප්‍රකාශන. ඒ නිසා තමයි සාසනස්ස පරියත්ති මූලං. පරියාප්තිය ධර්මයේ ඉගෙනීම තමයි ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ ශාසන දෙකේම මූලය. පරියාප්තිය. හරියට ඒ ධර්ම ඉගෙන ගන්නට ඕනේ. අපි තේරවාදේ නම් ඉන්නේ තේරවාද ණය ක්‍රමයක් කියලා එකක් තියෙනවා. ඒ තේරවාද ණය ක්‍රමයේදී වෙන අර්ථකථන දුන්නොත්. දැන් අපි ඉදා කතා කර රූපං අනාරම්මණං කියන වචනේ. බාහිර රූපයක් නැත. ඒක තියෙන්නේ හටගන්නේ සිතෙහි පමණක්ම කියන ගත්තා. මේවා තනිකර තේරවාදයට පටහැනි. තේරවාදයෙන් පරිබාහිරද. මොකද අටුවාවේ ඒවා ප්‍රතික්ෂේපිතයි. ඒ විවරණ අටුවාවට ගැලපෙන්නේ නැහැ. තේරවාදයට ගැලපෙන්නේ නැහැ. ඒවා ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ පිරිසගේ රුචිකත්ව. එතකොට පරියාප්ති ඉගෙන ගන්නකොටත් තේරවාදය අනුව නම් ඔබ විපස්සනා කරන්න යන්නේ. ඔබ වෙන වාදයක් අනුව, වෙන ස්වාමීන් වහන්සේ කියන ක්‍රමයක් අනුව බාහිර රූපේ නැත සිතර දැනෙනකොට ඒක රූපයත් එක්ක අපි රූපය අසුරු කරනකොට තමයි රූපේ තියෙන්නේ ආදී නිර්වචන වලින් විපස්සනා කරනවා. ඔබ ඒ අදාළ ස්වාමීන් වහන්සේගේ විපස්සනාවක් වඩනවා මිසක් තේරවාදී විපස්සනාවක් නෙවෙයි වැඩලා තියෙන්නේ. කොතරම් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත්, කොතරම් ආකර්ෂණීය බණ කිව්වත්, කවුරුරි කිව්වොත් බාහිර රූපේ ඇත කියන එක වැරදි, එහෙම එකක් නැහැ කියලා, ඒ උන්වහන්සේගේ වාදය මිසක් තේරවාදී නෙවෙයි. තේරවාදී හැටියට බාහිර රූපයක් ඇත. අත්ති භික්ඛවේ රූපං. ඒ මොකද්ද? මේ විපරිණාමෙන් රූපයක් ඇත. ඒ රූපය අපිට දැනෙන්නේ විපරිණාමයක් ලෙස නිසා නෙමෙයි. ඒක රූපයක් ඇත කියන එක තමයි ඒකේ විග්‍රහය. ඒ නිසා මොනවද පරියාප්ති ඉගෙන ගන්නකොටත් හරියට තේරවාදී ඉගෙන ගන්නවා කියන එක වැදගත්. එහෙම උනේ නැත්නම් අපි වෙන තැනක ගිහිල්ලා නතර වෙන්නේ. ඒකත් මතක තියාගන්නට ඕනේ. අන්තිමට ඒ අදාළ ස්වාමීන් වහන්සේ කියන විපස්සනාවක් කරයි. තේරවාදී විපස්සනාව කරන්නේ නැහැ ඔබ. තේරවාදී විපස්සනාව well defined. A to Z. ඒක ගැන contradictions උත් නැහැ. තේර පොත්ත තුලේ. කවුරු හරි අර වගේ ධර්මයක් කියනවා නම් උට කියන්න වෙනවා විසුද්ධි මාර්ගේ වැරදි කියලා. අටුවා වැරදි කියලා කියන්න වෙනවා. එහෙම කියන්නේ නැතුව කරන්න බෑ. මොකද ඒක සම්පූර්ණයෙන් වෙනස් නිර්වචන. ඉතින් ඒ නිසා පළවෙනි කරුණ කවුරු හරි කිව්වොත් පරියාප්තිය වැඩක් නැහැ කියලා. ඒක ඉතාම හානිකර වැරදි ප්‍රකාශනයක්. මේක කරගෙන යනකොට තේරෙනවා ඇති මම බලාපොරොත්තු වෙනවා තේරෙනවා ඇති කියලා. මේ ධර්මයේ ඉගෙන ගන්න ගැඹුරට මේක ප්‍රකට වීමනේ වෙලා තියෙන්නේ. අර ලක්ෂණ වශයෙන් පච්චපට්ඨාන පදට්ටහන ඉගෙන ගැනීමෙන්මත් ප්‍රකට වෙනවා නම් මේක තවත් මේ විදිහට ගැඹුරට විශ්ලේෂණය කරගෙන යනකොට නිතර ඇහෙනකොට ප්‍රශ්න කරනකොට මේ ධර්මයේ අතබුලක්ෂය ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ අවබෝධයට බාධාවක් කියලා කියනවා නම් ඒක ශ්‍රාවකයන්ට ඒ තරම් හානිකර තා ප්‍රකාශනයක් නැහැ කියලා මම හිතන්නේ. මොකද පරතෝ ഘോഷ ප්‍රත්‍ය නැති කරන්නේ. පරතෝ ഘോഷේ නැතුව නිවන් දකින්න බෑ ශ්‍රාවකයන්ට. මේ කොහොමනිකින්ද පරතෝ ഘോഷය ඒ අදාළ ස්වාමීන් වහන්සේගේ බණ ටික අහන එක විතරද පරතෝ ഘോഷේ ඒකට වෙන්නේ. උන්වහන්සේ අදහස කියන්නේත් එහෙම. ඒතර උන්වහන්සේ කියන්නේ
පොත් ටික එපා කියලා කියන්නේත් ඒකත් අවවාදයක්. ඒ අවවාදයේ හරි ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීම වැරදි කියන එකනේ මේ කියන්නේ. ඒක අතිශය පදනම් විරහිත කතාවක්. ඊළඟට ඉගෙන ගන්නකොටත් ඔබ තේරවාදී නොව විපස්සනා කරන්න ඕනේ. අහවල් ස්වාමීන් වහන්සේට විපස්සනා කරනවා නම් ඒක වෙනම කතාවක්. ඔබට තේරවාදී යනවා නම් විපස්සනා කරන්නට ඕනේ. එහෙමනම් ඔබ හරියට තේරවාද සම්ප්‍රදාය ඉගෙන ගන්නට ඕනේ බේරලා තෝරලා බේරලා. එතකොට තමයි අපිට මොකද මේ හැම අවසානයේදී විපස්සනාව කතා කරන දවසක මම කතා කරයි කාලයක් යයි යන විදිහ හැටියට කමක් නැහැ. දවස් විපස්සනා කතා කරනකොට තේරෙයි මේවා මුතු ඇට ටිකක් මාළේක ගැට ගැහුවා වගේ කිනකට ගැළපි තියෙන. ඒතර මේක සම්පූර්ණ එක පික්චර් එකකට එක චිත්‍රයකට අපිට ගන්නට පුළුවන්. මේ තමයි පරමාර්ථ, මේ තමයි පරමාර්ථ ජාතික කියපුවා, මේ තමයි අනුප්පන්න ධර්ම, මේ තමයි පටිච්චසමුප්පාද හේතුඵලය, මේ තමයි ප්‍රහාණය, මේ තමයි භවනාව, මේ තමයි නිවන කියන ඒවා එකිනෙකට ඝට්ටනේ නොවි. එකිනෙකට පරස්පර නොවි එක චිත්‍රයකට අපිට ගන්නට පුළුවන් වෙනවා. ඒක තේරවාදී දින විශේෂ ලක්ෂණයක්. ඉතින් ඒ නිසා මම අවසන් කරනවා. පණිවිඩ දෙන්න ඕන අවශ්‍යුනේ. එකම ධර්මය අපිට මේ වක්තී පාත්පසකින් දැනගන්නට පුළුවන්. ඒ දැන ගැනීම ඔබගේ විදර්ශනාවට අතිශයින්ම උපකාරයි කියන එක. ඒ නිසා මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නය ඇත්තටම අද දේශනාව සම්බන්ධයෙන් නෙවෙයි මේක දේශනාවකට කලින් මේ පත්‍රිකාව පටන් ගනිද්දී වහන්සේ පත්‍රිකාවේ කියලා තිබුණා එක චිත්තුත්පාදයක එකවර ගත හැක්කේ එක අරමුණක් හෝ එක සමාන ලක්ෂණ ඇති අරමුණු සමූහයක් කියලා. කරුණා කරලා ඒක උදාහරණයක් කරගෙන පැහැදිලි කරන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් මෙහෙමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තේරවාදී තියෙන ක්‍රමයක් තමයි ඒක විදර්ශනා වඩනකොට විශේෂයෙන් කතා කරලා තියෙන එකක්. නාම රූප දෙක නාමය කියන එකේ තියෙන ලක්ෂණය රූපයේ තියෙන එක විදුර ලක්ෂණ එකිනෙකට වෙනස් ලක්ෂණනේ. ඒතකොට නාම රූප දෙක එකපාර අරමුණු කිරීමක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙන නිසා. හැබැයි අපි ගත්තොත් දැන් රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි එකපාර අරමුණු කිරීමකුත් නැහැ. මොකද රූපයේ තියෙන රුප්පණ ලක්ෂණය වේදනාවේ තියෙන වේදිත ලක්ෂණය. මේ ටිකම සියල්ලම ස්කන්ධ කියන පොදු ලක්ෂණයක් තියෙනවානේ. ඒ නිසා පොදු ලක්ෂණයෙන් ස්කන්ධ කියලා අරමුණු කරන්න පුළුවන්. ස්කන්ධයෝ. හැබැයි රූපයයි වේදනාවයි දෙක එකට අරමුණු කරනවා කියලා එකක් සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැහැ. ඒක කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඒක කියන්නේ දැන් ඒක ගන්න මම විදර්ශනාවේදී කියනවා එහෙම අරමුණු කිරීමක් කරන්න නැහැ කියලා. කරන්න එපා. නැත්නම් කරන්න එපා කියනකොට ඒක කරන්න නැහැ කියන එකක් කියන්නේ. ඒක එකිනෙකට විරුද්ධ ලක්ෂණ. ඒක වෙනස් ලක්ෂණ තියෙන ධර්ම. ඉතින් එතකොට අපි කියතොත් නාම රූප දෙකම සංකත ධර්ම කියන පොදු කුලකයට ඇතුළත්නේ. එතකොට සංකත ධර්මයක් කියන විදිහට ඔක්කොම ටික අරමුණු කරන්න පුළුවන් එකපාර. ඉතින් මේ දැන් අපි ගත්තොත් එහෙම රතු පාටයි නිල් පාටයි කියලා ගත්තම ඒ දෙකේ තියෙන දැන් අපි රතු පාට කියලා හිතුවොත් රතු පාට අපිට සිහි වෙනවා. රතුයි නිලුයි දෙක එකට අරමුණු කරනවා නම් පාට කියන පොදු ලක්ෂණයෙන් තමයි අරමුණු වෙලා තියෙන්නේ. පාට කියන පොදු ලක්ෂණය. නැත්නම් අපිට රතුයි නිලුයි කාර් එකක් කියලා එකපාර අරමුණක් හිතන්නට පුළුවන්. එක මොන අරමුණක් කියලා. ඒතකොට ඒක පාට කියන පොදු ලක්ෂණයෙන් අරමුණුනා කියලා ගන්නට ඕනේ. ඒ විදිහට සාමාන්‍යයෙන් අපි තියෙන මේකක් තමයි එකිනෙකට විරුද්ධ ධර්ම වෙනස් ලක්ෂණ ඇති ධර්ම හිතට එකපාර අරමුණු කරන්න අමාරුයි කියන එක. බැහැම කියන ක්‍රියාවට වඩා මට තේරෙන ක්‍රමයට මේක එහෙම අරමුණු කරන්නේ නැහැ කියන එක තමයි කතා කරලා තියෙන්නේ. නමුත් ඒ එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙන ධර්ම දෙක උනත් පොදු ලක්ෂණයක් තියෙනවනේ. සංකත ලක්ෂණය. නැත්නම් පරමාර්ථ ලක්ෂණය. ඒකෙන් ඒ දෙකම එකපාර අරමුණු කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි අර සමහර ආරයන් වහන්සේට අවබෝධ වෙන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං. නේද? සාමාන්‍යයෙන් නාමයේ විපස්සනා කරමින් නිවන් දකින්නවා. සමහරු අවසාන මොහොතේ. රූපේ විපස්සනා කර කර ඉන්නකොට නිවන් දකින්නවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක ගැන කතා කරන්නේ විශේෂයෙන්ම බණ අහනකොට වෙච්ච එකක් ගැන කියලා කියන්නේ ටීකාවල. එතනදී පංච උපාදාන ස්කන්ධෙම නැගී සිටියා කියලා කියන්නේ. ඒ වගේ අවස්ථාවල යංකින්චි සමුදය ධම්මං යමක් හේතුන් නිසා හටගනේද කොහොම සියල්ල ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි ওই ප්‍රකාශනයේ දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් එක අරමුණක් කොහොම ඉතින් මොනවා හරි එක කලාපයක් එක ධර්මයක් එක අරමුණක් කොහොම ධර්ම ගොඩක් වෙනවා. අපි කම්පියුටරයක් අරමුණු කරනවා කියලා මේ ඉස්සරහ තියෙන. ඒතකොට ඒක එක අරමුණක් ලෙස අපි ගන්න.
ප්‍රඥප්ති අරමුණක් වෙන්න පුළුවන්. පරමාර්ථ ගොඩක් වෙන්නට පුළුවන්. දැන් නාම රූප වගේ කතාවක් ආ විපස්සනාවේදී වගේ නාමයයි රූපයයි දෙකම එකතු එකපාර විදර්ශනා කරලා නිවන් දකින්නවා කියලා එකක් නැහැ. අපි ආයෙ කියනවා අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණය එකට අරමුණු කිරීම කියලා එකක් නැහැ. ඒවා එහෙම එකම හිතට අරමුණු කරන්න බෑ. ඉතින් ඒක හේතු වෙන්න ඇති ඉතින් ඒ වැය ඒක නිකන් ප්‍රධාන ලක්ෂණයක් නේ. ඒකට සම්පූර්ණයෙන් හිත වැය වෙනවා. ඒකට අවධානය දෙනකොට නාමයට අවධානය දෙනකොට රූපය අරමුණු කරන්නේ නැහැ. රූපයට අවධානය නාමය අරමුණු කරන්නේ නැහැ. ඉතින් ලාවසෙන් රූපයක් ඇසුරු කරන් තියෙන නාමයක් වගේ වැටහීමක් එනවා ඇති. එහෙම එකක් සාමාන්‍යයෙන් අපිට නිකන් හිතනවා එහෙම ගතියක් දැනෙනවා. නමුත් අර ප්‍රධාන වශයෙන් නාම රූප දෙකම එකපාර අරමුණු කිරීමක් කියන එක කෙරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා තමයි මේ වාක්‍ය මම දාලා තියෙන්නේ. ඕක හැබැයි ස්වාමීන් වහන්සේ වහන්සේ තවත් එක ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඒකේදී වහන්සේ කිව්වා අර චිත්ත කියන ඒ නම විග්‍රහ කරද්දී ගොඩ නැගීම නැත්තම් సంతානය පවත්වා ගැනීම බලවත් කිරීම කියන එකේදී අභිධර්ම ක්‍රමේදී එක මේ ආශේවන ප්‍රත්‍ය බලපාන්නේ එක චිත්ත වීතියකට පමණයි. හැබැයි සූත්‍රාන්තර ක්‍රමේදී එක චිත්ත වීති කිහිපයකටත් බලපානවා කියලා සඳහන් කරලා තියෙනවා කියලා. එහෙම වෙනසක් වෙලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ. එහෙම ඒක ඉතින් මටත් හිතා ගන්න බෑ. ඉතින් අර ගැඹුරින්ම අර සියුම් ලෙස විග්‍රහ කරා අභිධර්මයේදී සූත්‍රයේදී ඉතින් අර ප්‍රායෝගිකව දැන් ඇත්තටම වර්ධනයක් වෙනවානේ භාවනා කරොත් නේ. දවස් 10ක් භාවනා කරාම 10 වෙනි දවසේදී සමාධිය වැඩිනේ කොහොමද? ඒක මොකක් හරි වර්ධනයක් වෙලානේ. එතකොට ඒ වර්ධනය වීතියක් ඇතුලේ ඉතින් විස්තර කරා ආසේවන ප්‍රත්‍යලේස අභිධර්මයේදී. නමුත් ඇත්තටම වීතියෙන් වීතියටත් මොන හරි වර්ධනයක් වෙලා තියෙනවානේ. ඒ නිසා ඒක සමහරව අහලා උපනිශ්‍රේ නෙවෙයිද කියලා. උපනිශ්‍රේ කියන එක සාමාන්‍ය විස්තර කරන්නේ ඒ වගේම ගතියක් දැන් දන් දීපු කෙනාට දන් දෙන්න හිතෙන්නේ. සිල් රැකපු කෙනාට සිල් රැකෙන්න හිතෙන්නේ උපනිශ්‍රේ නිසා. ඒ වගේ එකක් ඇති කරනවා. ඊට වඩා දියුණු කරවමින් ඇති කිරීම ආසේවනේ. ඒතර ආසේවනේ කතා කරලා තියෙන අභිධර්මයේදී එක වීතියක් ඇතුළේ විතරයි. සූත්‍ර ක්‍රමයෙන් ගත්තම ආසේවනා භාවනා බහුලීකම්මං වෙති නේද? ආසේවනය කරන්න, භාවනා කරන්න, බහුලීකృత කරන්න, වඩන්න කියලා කියනකොට මේ ආසේවනය කියන එකෙන් කතා කරලා තියෙනවා මේ ආසේවනය කරනකොට නැවත නැවත දියුණු වෙනවා කියලා. ඒ නිසා මේ ආසේවනය කියලා කියන්නේ එහෙම දියුණු බවට පමුණුවන, ඒ කියන්නේ නැවත නැවත සේවනයක්. නැවත නැවතම එකම දේ රිපීට් කිරීමක්. රෙපිටිෂන් එකක්. එතකොට එන්න බලවත් වෙනවා. හැකියාව. ඒක කායිකවත් තියෙනවා. දැන් අභිධර්ම ක්‍රමයෙන් තියෙන්නේ ජවන වලට විතරයි. එකම වීතියක. දැන් උදාහරණයකට හිතන්නකෝ මේ කරාටි ගහන මිනිස්සෙක් කියලා. දැන් මුලදී ඉස්සලම එක පාරක් ගහන්න ගියාම හරියම නමුත් ගහලා හුරු වුණාට පස්සේ වේගෙන් ගහන්න පුළුවන්. දැන් හොඳම එක බලන්න කීබෝඩ් එකේ ටයිප් කරනවා කියන එක. මුලදී අපි බලන්නේ නැතුව ටයිපින් පටන් ගත්තොත් හරි ගොඩාක් වෙලා යනවා අපිට මේ ටෙක්නික් එක පුරු වෙන්න. හැබැයි ඊට පස්සේ අපිටම පුදුමයි අපි මෙච්චර ඉක්මනට වේගෙන් ටයිප් කරනවා කියන එක නේද? දැන් සමහරව ෆෝන් එකෙන් ටයිප් කරනවත් එහෙමනේ. බලන් ඉනකොට වේගෙන් ටයිප් කරන අය ඉන්නවනේ. මම මුලදී මොහොත හිතුනේ. එක එකක් බොහොම තමයි ගහන්නේ. පස්සේදී අපිටම පුදුමයි මෙච්චර වේගෙන් මම ටයිප් කරනවාද කියලා. ඒතර කායිකවත් ආසේවනයක් තියෙනවා මට තියාගන්න. කායික ක්‍රියාවල ආසේවනයක් තියෙනවා. ඒවා කතා කරන්නේ නැහැ මේ අභිධර්ම ක්‍රමේ. ඉතින් ඒ නිසා තමයි මම නිතරම කියන්නේ සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ සියලු හේතුඵලයේ කතා කරපු දේශනාවක් නෙමෙයි. ඉතින් එහෙම වෙනසක් ඇති උනේ ඇයි කියලා කිව්වොත් දැන් හේතු ප්‍රත්‍යයත් අපි එහෙම කියනවා. සෞත්‍රාන්තික ක්‍රමයෙන් තියෙන හේතු ප්‍රත්‍ය ගැන කතා කරනවා. අභිධර්ම ක්‍රමයෙන් තියෙන හේතු ප්‍රත්‍ය ගැන කතා කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම එකක් තමයි ලෝභ අපි අහලා තියෙනවා නේද? සත්ත්ව විනාශයට ද්වේෂය නිසා ආයුධ වලින් විනාශ වෙනවා. ලෝභය තියෙනකොට රෝග වලින් විනාශ වෙනවා නේද? මෝහය තියෙනකොට දුර්භික්ෂය. ඔය දෙක මාරු වෙච්ච තැනුත් තියෙනවා. මෝහයෙන් රෝග, රාගයෙන් දුර්භික්ෂය කියලා පොතක් මම දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ රාගය ආදී වෙනකොට රෝග, මෝහය ආදී වෙනකොට දුර්භික්ෂ. සාමාන්‍ය එහෙම තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ ලෝභ දෝෂ මෝහ අන්තර්කල්ප විනාශයටත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒකත් හේතු ප්‍රත්‍යයට සලකන්න පුළුවන්. ඒක වෙන පරයයක්. ඉතින් මේ විදිහට මේ සූත්‍රාන්ත ණය කියලා ගන්න වෙන්නේ අභිධර්මයේ, ඒ කියන්නේ අභිධර්මයේ තියෙනවා දේශනාවක් සූවිසි ප්‍රත්‍ය කියලා. ඊට අමතරව සූත්‍රවල උන්වහන්සේ එක තැන්වල දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවත් අරගෙන ඒවලත් හේතුඵලය පෙන්වන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිසා පසු කාලීනව අපි මේක විස්තර කරනකොට කියනවා මෙහෙම හේතුඵලයක් තියෙනවා අභිධර්ම පිටකේ. හැබැයි මෙහෙම ඒ ධර්මවලම මේ වගේ ඉෆෙක්ට් එකකුත් සූත්‍රවල පේනවා. ඒ නිසා එකම වචනේ තියෙනකොට මේක සූත්‍රාන්තර ණය, මේක අභිධර්ම ණය කියලා අපි කඩනවා.
ඉතින් උන්වහන්සේ ඒක ලෝභ දෝෂ මෝහ නිසා ලෝක විනාශ වෙනවා මහණෙනි. මේ දේවල් වෙනවා කියලා එහෙම දේශනාවක් කරලා තියෙනවා. අභිධර්ම පිටකේ මේ විදිහක දේශනාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට මේ තියෙන තොරතුරු අනුව තියෙන තොරතුරු බලලා තමයි මේ ගොඩනැගීම අපි කරන්නේ දේශනාවක් කරනකොට. ඒ නිසා උන්වහන්සේගෙන් තමයි අහන්න වෙන්නේ ඇයි එහෙම ඒ වගේ දේශනාවක් කරේ කියලා. ඉතින් මට එහෙම ඒ වගේ උත්තර දෙන්න තියෙනවා. දරවසන්නයි. ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ඔබ වහන්සේ අද පාඩමේදී කිව්ව එකක් ගැන මට ප්‍රශ්නයක් මතුවුනේ. ඔව්. එතනදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේ භවංග සිත් අපි දන්නවා පිරිසිදුයි කියන එක. එතකොට ඔබ වහන්සේ මට ඒක පැහැදිලි නැතුව මම මේ කිව්ව දේ ඔබ වහන්සේගේ පවසපු දේ එතන දැන් එතකොට සෑම චිත්ත වීදියක්ම පටන් ගන්න භවංග සිත් ඇතුළත්නේ. එතකොට චිත්ත වීදිය පිරිසිදුයි කියන එක මට පොඩ්ඩක් අපහැදිලි ස්වාමීන් වහන්සේ චිත්ත වීතිය පිරිසිදුයි කියන එක නෙවෙයි මෑණියෝ මේ කියන්නේ. චිත්ත වීතිය පිරිසිදු වෙන්න නම් ඒක කුසල වීතියක් වෙන්න බෑනේ. එතකොට මේ කියන්නේ පිරිසුදු භවාංගයකින් පටන් ගත්ත නිසා චිත්ත වීතිය අකුසල වුණත් පිරිසුදු කියන විවහාරය දෙනවා. ඒක යෙදීමක් විතරයි. නැතෝ ඒකයි කිව්වේ භවාංගේ නම් ඒම පිරිසුදුයි. භවාංගයෙන් පැන නගින ධර්ම ඒම පිරිසුදුයි කියන්න අවශ්‍ය නැහැ. එහෙම කියන්න බෑ අකුසල ධර්ම වලට. ඒතර ඒ නිර්වචනේ දීලා තියෙන්නේ පිරිසුදු ධර්මයකින් හටගත්ත නිසා පිරිසුදුයි කියලා කිව්වා මිසක් ඒ ධර්මයේ පිරිසුදුයි කියන අර්ථය නෙමෙයි එතන අදහස් කළේ. පැහැදිලිද? ඒකට කියන්නේ කාරණෝපචාරය. කාරණේ නම ඵලයට දීලා. එහෙමයි සම්මාස. කොහොම පැහැදිලි. ඔබ වහන්සේ අද කියපු මේ අපේ පරියත්ය කියන්නේ අපේ අභිධර්මයේ ඉගෙන ගන්න විදිහට උගක් වෙලාවට දොස් අහනවා උගක් අයගෙන්. දැන් ඉතින් අවුරුදු 60ක් වෙලා මේ තාම මේ අභිධර්මයේ ඉගෙනගෙන ඉන්නවද මරුණොත් මොකද වෙන්නේ කියලා. නමුත් මම නම් හිතන් ඉන්නවා කමක් නැහැ මරුණත් අභිධර්මයේ ඉගෙන ගන්නවා කියලා. ඔබ වහන්සේට බොහෝම පින්නේ ඉගෙන පැහැදිලි කළාට. ඒක දැන් මේ පාඩයක් තියෙනවා මම ඒකත් මම ඒකතර කරන්න ඔබතුමේ කියපු වචනෙට. අටුවාවේ පාඩයක් තියෙනවා. න පරියත්ති දරෝ දුක්ඛතෝ න මුච්චති. න පරියත්ති දරෝ දුක්ඛතෝ න මුච්චති. එහෙමයි සාරණහස. මුච්චති කියන්නේ මොකද? මිදෙනවා කියන එක. හරිනේ? දුක්ඛතෝ කියන්නේ දුකෙන් නේ? දුකෙන්. හරිනේ? පරියත්ති දරෝ කියන්නේ පරියත්තිය දරාගත්ත කෙනා. නැත්තම් පරියත්තිය උගත් කෙනා කියලා කියමුකෝ. එහෙමයි සාරණහස. උගත් කෙනා. දැන් මෙතන ණයනු කීයක් තියෙනවද? ණයනු 2යි. මේකට කියන්නේ නකාර ද්වය ණය කියලා. නකාර ද්වය කියන්නේ ණයනු 2ක් යෙදෙනකොට කොහොමද අර්ථ ගන්න? එහෙම අර්ථ ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ණයනු 2ක් යෙදෙනකොට නිගේෂන්ස් දෙකක් කියන්නේ ඒක පොසිටිව් කියන එක no. හරිනේ? දැන් දෙකක් කියවනේ. අප කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? එහෙම ගත්තොත් එහෙම තියෙන වාක්‍ය නෑ එහෙම නෙවෙයි එකම වාක්‍යයේ නිගේෂන්ස් දෙකක් කිව්වොත් it is not that I didn't go කියලා කිව්වොත් it is not that I didn't go කිව්වොත් එහෙම මම ගියා කියන එකනේ කියලා තියෙන්නේ I didn't go මම ගියේ නෑ it's not that I didn't go මම නොගියා නොවේයි කියලා කිව්වොත් ගියා කියන එකනේ. ඒතොර ඒකෙන් කියනවා ණයනු 2ක් ඇදුණා සාමාන්‍යයෙන් ධනාත්මක. ඒ කියන්නේ පොසිටිව් අර්ථය. ඊළඟ ණය ක්‍රමය තමයි ණයනු 2ක් යෙදෙනකොට ඒ වාර්ථය. අනිවාර්ය අර්ථය. ඒව. එතකොට ඒව වෙන්නේ මේ ක්‍රියාව. ඒතොර මේ ගන්න ඕනේ කොහොමද දන්නවද? මේ වගේ වාක්‍ය ගත්තම පරියත්ති ධරෝ දුක්ඛතෝ මුච්චති ඒව පරියාප්තිය ධරයා ඒකාන්තයෙන් දුකෙන් මිදෙනවා. එතකොට ඒකට හේතුව තමයි මේ ඇති වෙන උපනිශ්‍රය මේ ධර්ම ඉගෙන ගන්නකොට ඇති වෙන පැහැදිලිකම මේක ඒකාන්තයෙන් ඔබට මේ ජීවිතේ නිවන් දකින්න බැරුණා සසරදී
බුදුවරු හැමේ බුද්ධ ශාසනයේ ධර්මය ඇහෙනකොට ගැඹුරින් මේක තේරුම් අරගෙන විදර්ශනා වඩලා නිවන් දකින්න ඒකාන්ත උපනිශ්‍රයක්. නිකන් නෙවෙයි. ඒකාන්ත උපනිශ්‍රයක්. ඒ නිසා කවුරු හරි කිව්වොත් අටුවාය කියන්නේ කවුරු හරි කිව්වොත් ඉගෙන ගැනීම වැඩක් නැහැ. ඉගෙන ගන්න එපා ධර්මය. මම ඉගෙන ගත්තේ නැත්තේ මට ඉගෙන ගන්න තිබුණා. ඊට වඩා මට භාවනාව වැදගත්. මගේ පරියප්ති මොකද ප්‍රතිපත්තිය වැදගත් නිසා මම මේ මාර්ගයේ ගියා කියලා කවුරු හරි කිව්වොත් ඒක තරම් තවත් මේ ඉගෙන ගන්න එක පහත් කරලා කතා කරොත් මතක තියාගන්න. එහෙමයි සම්. පහත් කරලා කතා කරොත් ඒ ඉගෙන ගන්න එකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා කතා කරොත් ඒ තරම් හානිකර දෙයක් තවත් නැහැ. පෝටිල ස්වාමින් වහන්සේගේ කතාවේ තියෙන්නේ උන්වහන්සේ ඉගෙනගෙන භාවනා කරේ නැහැනේ. එහෙමයි සම්. එතකොට නමුත් උන්වහන්සේට පෝටිල ස්වාමීන්සේ කතාවාද කියන පිරිසට වඩා වේගෙන් උන්වහන්සේ නිවන් දැක්කනේ. එහෙමයි. ඉතින් ධර්මයේ ඉගෙනගෙන ප්‍රතිපත්තිය දෙන්න නැත්නම් නිවන් දකින්නේ නැහැ. ඒ කතාව හරි. නමුත් ඔබ ධර්මයේ ඉගෙන ගත්තොත් ඒ ඉගෙනීම මේ ජීවිතයේ ප්‍රතිපත්තිය නොයදුනත් මතක තියාගන්න. නොයදුනත් අනාගතයේදී ඔබගේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රමානුකූලව මුහුකුරා යෑමට අතිශය ප්‍රබල උපකාරයක්. ඒ නිසා නිස්සරණ අධ්‍යාසයෙන් වාද කරන්නේ නැතුව නිස්සරණ අධ්‍යාසයෙන් ඔබ ධර්ම ඉගෙන ගන්නවා නම් ඒකාන්තයෙන් දවසක ඔබ එය හේතු කරගෙන දුකෙන් මිදෙනවාමයි. ඒක තමයි ථේරවාද නිර්වචනය. ඒ නිසා ණයනු දෙකෙන් කිව්වේ ඒ වාර්තය. එන් කියන්නේ පරියප්තිදරය ඒකාන්තයෙන් දවසක දුකෙන් මිදෙනවාමයි. ඒ නිසා ඒක පරියප්තිය කියන එක ඔබ අවුරුදු 60ක් වෙන්න පුළුවන් 70ක් වෙන්න පුළුවන් 80ක් වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. ඔබ අධ්‍යාපනයේදී බොහොම පින්ස්වන්ත අප්‍රමාණ පින්වහන්සේ විදුක් නිරෝගී වේවා සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධිකින් තුමු නිවාණය අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි. ගිය සිකුරාදා මේ සාකච්ඡාවේදී සම්බන්ධ වෙච්ච ගැන අන්න මේ සමහරවිට ඒකේ මේ වන්තර කජ්ජනීය සූත්‍රයේ විස්තර කරානේ. ඒකේ ස්වාමීන් වහන්සේ මේ කජ්ජනීය සූත්‍රය දැන් සංඥාව ගැන විස්තර කරනකොට එතන මොකද්ද සංඥාවෙන් හඳුනගන්නේ කියලා නිල් පාඩේම පාඩවලියක් විස්තර කරලා නිර්වන්දර තියෙන්නේ. ඒකෝට එතන විඥාණය දෙන්නකොට විස්තර වෙන්නේ මේ විශේෂයෙන් දැනගන්නේ මොනවද කියලා මේ මුල්රත් ඒ වගේ. ඒකවල ස්වාමීන් වහන්සේ ඕක එක දෙයක් යොදාගෙන ඒක පාඩ සම්බන්ධව කරගෙන කොහොමද විඥාණය ස්පස්ත ඒක දන්නේ කියන එක පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මහා වේදල්ල සූත්‍රයේ සඳහන් වෙනවා එක තැනක සඳහන් වෙනවානේ සංඥාවයි විඥානයයි මේ එකට යෙදෙන්නේ ඒක වෙන් කරලා වෙන් කරන්න පුළුවන්ද බැරිද කියලා අහනවානේ. ඒක මේ සරිසම්ද්‍රෝ කියන මේ දෙක එකට තියෙන්නේ වෙන් කරන්න බෑ. ඒ විදිහට ඊට පස්සේ තව පොඩ්ඩක් ඉදිරියට ආවේ සූත්‍රය අහන මේ ඊට අමතරව වේදනාවක් ගැන අහනවානේ. ඒ ධම්ම එකට තියෙන්නේ වෙන් කරන්න බැරිද කියලා. අනේ එතෙන්දීත් කියනවා මේ මේ උත්තරේ දෙනකොට අන්තිමට කියනවා මේවා මේ එකට යෙදලා තියෙන්නේ මේ ධම්ම වෙන් කළා වෙනස පනවන්නවත් නැහැ කියලා. එතන අන්නේ ඒ විස්තරයත් එක්ක මේක සම්බන්ධ කරලා කොහොමද මේ තේරුම් ගන්න පුළුවන් සමහරවිට ඒ කියන්නේ ඒ උත්තරේ අර්ථ සඳහන් වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි ඒක වෙනස වෙන් කරලා දක්වන්න බෑ කියලා නෑනේ මහා වේදල සූත්‍රයේ. ඒවා සංසට්ඨා නේද කියන්නේ. මට ඒක සූත්‍රයේ ඒ දෙසට මතක නැහැ කියන විදිහටම උදාහු සංසට්ඨා උදාහු විසංසට්ඨා එහෙම නැහනේ ප්‍රශ්නේ. මහා කොට්ටිද සානස්සෙක දේශනාවනේ මහා වේදල සූත්‍රේ. එතකොට ඉන්නේ කියන්නේ නෑ මේ දෙක වෙන් කරන්න බැරුව එකට තියෙනවා කියලානේ දේශනාව වෙන්නේ නේද? මේ එහෙම තමයි. පළවෙනි එක මම ඒකට උත්තර දෙන්නේ නම් කජ්ජනීය සූත්‍රයේ සංජා එක වෙනස ගන්න ඕනේ මහත්මයා මේ සංජානාති නෙති අරක විජානාතිනේ සංජානාති විජානාති මේක ඇත්තට මේ දේශනාව අපි කියන්නේ උපලක්ෂණ දේශනාවක්. ඒ කියන්නේ යම් කිසි කොටසක් දක්වලා තමයි දේශනාව කරලා තියෙන්නේ. නැත්නම් කෙනෙක් අහන්න පුළුවන් රස දැනගන්නකොට විතරද විඥානය පහළ වෙන්නේ කියලා ওই දේශනාවෙන් අහන්න පුළුවන් කෙනෙක්ට. ඒක අපි උදාහරණයකට කොටසක් දක්වලා අපි සියල්ල පෙන්눔 කරනවා. දැන් අපි උදාහරණයකට සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම මම නිකන් සාමාන්‍ය උදාහරණයක් කියන අපි මුහුද පෙන්වන අපි කියන්නේ මුහුද කියලා. මේ බලන්න මුහුද බලන්න කියලා. අපි මුළු මුහුදම පෙන්වන්නේ මුහුදේ කොටසක්ද පෙන්වන්නේ. මුහුදේ කොටසක් නේ. අපිට මුළු මුහුදම පේන්නේ නැහැ. ඉතින් එහෙම ගත්තම මේ මොනවද හුදු
මේ කොටසක් විතරක් විඥානයේ ගන්න අරමුණුත් එක්ක පොඩි කොටසක් පෙන්නලා මුළු විඥානෙම කතා කරපු තැන. ඒක වෙනස තේරුම් ගන්න ඕනේ මේ වචන දෙකෙන්. සංජානාති විජානාති. සංජානාති විජානාති. විජානාති කියන්නේ වෙන්කොට හඳුර ගන්නවා. සංජානාති කියලා කියන්නේ වෙන එක අයගෙන් මේ විජානාති කියන්නේ වෙන්කොට දැන ගන්නවා. සංජානාති කියලා කියන්නේ ඒවා අඳුර ගන්නවා. අඳුර ගන්නවා කියලා කියන්නේ මෙයා වෙන අය අර අහවල් කෙනා නෙවෙයි මෙයා නෙවෙයි මෙයාම කියලා අර ආවේනික ලක්ෂණයකින් හඳුන ගන්නවා. මෙයා මේ ඉන්නේ අහවල් කෙනා. මේ ඉන්නේ සමන් මහත්තයා නැත්තම් රුවන් මහත්තයා කියලා අපි ඒක වෙනම යාව තේරුම් ගන්නවා. ඒ වෙන එයාටම ආවේනික බවින් තේරුම් ගැනීම තමයි එයාව අඳුර ගැනීම තමයි සංජානාති කියලා කියන්නේ. ඒ නිසා අරක නීලම්පි සංජානාති පීතම්පි සංජානාති කියන එකත් උපලක්ෂණ දේශනාවක්. ඒ කියන්නේ සංඥාව සියල්ලෙන් හැදෙන්නුවා නෙවෙයි. හැබැයි නීලම්පි විජානාති කියලා කිව්වනම් විඥාන කෘත්‍යය. ඒ නිසා ගොඩාක් කියවනකොට ඒ ක්‍රියාපදයට ලොකු අවධානයක් දෙන්න වෙනවා. නීලම්පි සංජානාති නීලම්පි විජානාති කිව්වොත් කතා දෙකක්. අම්බිලම්පි විජානාති නීලම්පි සංජානාති. එතකොට මේ කෘත්‍ය දෙකක් කියලා තියෙනවා. කෘත්‍ය දෙකක්. ඒ නිසා සිත සම්බන්ධයෙන් නීලම් ගත්තොත් නීලම්පි විජානාති අම්බිලම්පි විජානාති. සංඥාව ගත්තොත් නීලම්පි සංජානාති අම්බිලම්පි සංජානාති. එනිසා සූත්‍රයේදී කියවනකොට අධ්‍යයනය කරනකොට විජානාති සංජානාති කියන පද දෙක ලොකුවට ඒ දෙකට වේට් එක දෙන්න. එතකොට තේරෙයි මේ දෙක දෙකක් කියලා. ඒ පළවෙනි එක පැහැදිලිද? එහෙම තමයි. ඒක ප්‍රශ්නාවේ ඒක මහ වේදල සූත්‍රයත් එක්ක දානකොට එතන මොකක්ද කියන්නේ කියන එකත් එක තමයි. යාච ආවසෝ වේදනා යාච ඉස්සලම ඉන්නේ සිත එක්කනේ නේද? ඒක තියෙනවා පඤ්ඤා විඥාන කියන එක තියෙනවා මතකද? ඔව්. පඤ්ඤා විඥාන සංඥා විඥානක් තියෙනවා නේද? මට මතක හිටියේ. මුලින් තියෙන තමයි මොන හරි මම අමාරුයි හරි මේ පාළියේ තියෙන එක කියන්නේ ඒක තියෙන සමනන්ත මේ යාච ආවසෝ වේදනා යාච පඤ්ඤා යන්ත විඥාන ඉමේ ධම්මා සංසක්තා උදාහු විසංසක්තා ලම්බාච අතිමේතං ධම්මානං විනිබ්බජිත්වා නානකරණං පඤ්ඤාපේතුන්ති කියලා අහන්නේ තමයි. ඒක කියන්නේ යාචාවසෝ වේදනා යාච සංඥා යාච විඥානං ඉමේ ධම්මා සංසක්තා නෝ විසංසක්තා නච ලබ්බා ඉමේතං ධම්මානං විනිබ්බජිත්වා නානකරණං පඤ්ඤාපේතුම් යංචාවසෝ වේදේති සංජානාති යං සංජානාති සංවිජානාති තස්මා ඉමේ ධම්මා සංකප්පා නෝ විසංසක්තා නච ලබ්බා ඉමේ සං ධම්මානං විනිබ්බුජිත්වා නානා කරණං පඤ්ඤාපේතුන්ති කියලා. දැන් මේ කියනවා නේද ඊළඟ වාක්‍යයට යන ඊළඟ ඡේදෙට යාචාවසෝ පඤ්ඤා යංච විඥානං යම් ප්‍රඥාවක් වේද යම් විඥානයක් වේද ඉමේසං ධම්මානං සංසට්ඨහනං මෙසේ සංසට්ඨ වූ ධර්මයන්ගේ නෝ විසංසට්ඨ නෝ කිං නානාකරණං කවරක්ද වෙනස යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේසං ධම්මානං සංසට්ඨානං නෝ විසංසට පඤ්ඤා භාවේතබ්බා ප්‍රඥාව භාවිතා කළ යුතුයි භාවනා කළ යුතුයි දියුණු කළ යුතුයි විඥානං පරිඤ්ඤය විඥානය අවබෝධ කරගත්ත යුතුයි. හරිනේ. එතකොට මේකෙන්ම ගම්ම වෙනවා මේ දෙක ධර්ම දෙකක්. එතකොට ඔබතුමාට ප්‍රශ්න ආවේ මේ දෙක ධර්ම දෙකක් නැද්ද කියන ප්‍රශ්නේ දාවි. නැත්නම් ධර්ම දෙකක් වුණාට කියන්නේ දැන් මෙතන එකට තියෙනවා මේක වෙන් කරලා අඳුරගන්න බැරි කියලා වගේ තියෙනකොට අපි මේක ප්‍රඥාවද මේක විඥානයද කියලා අපි මේ දැනගන්නේ බුදු දැනුමකින් විතරයි. ඒක අපිට ඒ කියන්නේ මෙහෙම දෙකක් කියන එක කිසිම වෙලාවක අත්තට දැකලා නෙමෙයි අපි නිකන් මොකද කියන්නේ නිකන් තියරිටිකලි ඒක මෙහෙම දෙකක් කියලා දැනගන්න එකක්ද වෙන්නේ කියලා වගේ දෙයක්. නෑ දැන් කෙලිම දේශනාවේ තියෙනවනේ මේක භාවිතා කළ යුතුයි මේක අවබෝධ කරගත යුතුයි කියලා. ඒතකොට ඒ කියන්නේ මේක වෙනම දෙකක් ලෙස දකින්න පුළුවන් නේද? එතකොට සම්මතතර ඊට කලින් කිය අන්තිමට තියෙන එකේ මේ කියන එක තමයි ගැටලුව මේක මේ දහමුන් වෙන්කොට වෙනස පනවන්නට නොදැහැකිය කියලා වගේ තියෙනවා. ඒක ථේරවාදී විස්තර කරන්නේ විනුබ්බුජිත්වා මොකක්ද ඒ පාඩේ වෙන්කොට දක්වන එක ඔබතුමා කියන එක සූත්‍රේ විසුං කිසුං කත්වා විනිවට්ටෙත්වා කොහොමද මෙයා වෙන් කොට දක්වීම වෙන් කොට දක්වනකොට දැන් පල්ලෙහා ඡේදයෙන්ම කියවෙනවා මේවා වෙනස් ධර්ම කියලා.
පැහැදිලි. ඒතර වෙනස් ධර්ම මොකද ප්‍රඥාව භාවිතා කළ යුතුයි විඥානය පරිඤ්ඤය කළ යුතුයි. ප්‍රශ්න අහන්නේ මේ ධර්ම දෙක සංසට්ඨද විසංසට්ඨද කියනකොට ඒක ධර්ම දෙකක් නේ කොහොමද? එතකොට මේක වෙන්කොට දක්වන්නට බැරිනේ මොන පදනමෙන්ද? ආරම්මනතෝ මේ දෙන්නට තියෙන එකම අරමුණක්. අරමුණු වශයෙන් මේ දෙන්න වෙන් කරන්නට බෑ. වත්තුතෝ අසුරු කරන්නේ එකම වස්තුව. ඒ දෙන වස්තු වශයෙන් වෙන් කරන්නට බෑ. උපාදතෝ මේ ප්‍රඥාවේ උපාදේ මේ සිතේ උපාදේ මේ සංඥා උපාදේ කියලා එක චිත්ත උපාදයක වෙන් කරන්න බෑ. සියරම තියෙන එකම උපාදේ. නිරෝධතෝ මේ ප්‍රඥාවේ නිරෝධය මේ සිතේ නිරෝධය වෙන කරන්නේ තියෙන එකම නිරෝධය. නානාකරණ. දස්සේතුං න සක්ඛාති අතෝ. එහෙම නැතුව මේක ධර්ම වශයෙන් වෙන් කරන්න බෑ කියන එක නෙවෙයි මේ අර්ථකථනය කරලා තියෙන්නේ. එකම හටගන්න ධර්මවල වස්තු වශයෙන් ආරම්මන වශයෙන් උපාද වශයෙන් නිරෝධ වශයෙන් මේක වෙන් වෙන්ව දක්වන්නට බෑ. ඒවා එකටමයි එකම අරමුණක් එකම වස්තුවක් එකම උපාදයක් එකම නිරෝධයක් තියෙන සතර සංප්‍රයෝග ලක්ෂණ වශයෙන් එකමයි තියෙන්නේ තියෙන්නේ කියන එකයි කියන්නේ. තේසං තේසම්පන ධම්මානම් විශෝසෝ නාම අත්ති. ඒවල විශේෂ භාවක් නම් තියෙනවා. ඊට පස්සේ ලෝකියම් පත්වා චිත්තං ජෙට්ටකම් පුබ්බංගමං ලෝකුත්තරම් පත්වා පඤ්ඤා. ඒක ඊට පස්සේ ඒක වෙනම කතාවක්. ලෝකෝත්තර ධර්මවලදී ප්‍රඥාව මූලික කොට දේශනා කරනවා. ලෞකික ධර්මවලදී සිත මූලික කොට දේශනා කරනවා. ඒ නිසා මේක ධර්ම වශයෙන් වෙනම දැනගන්නට පුළුවන්. ලක්ෂණ වශයෙන් දැනගන්නට පුළුවන්. කෘත්‍ය වශයෙන් දැනගන්නට පුළුවන්. මේක වෙන් කරන්නට බැරි ආරම්මන වශයෙන් වස්තු වශයෙන් උපාද වශයෙන් නිරෝධ වශයෙන්. අයම තනන්න බොහොම පිටේවා. තෙරසනයි. තෙරසන බුදු. සයිනස් මේ පැහැදිලි ගැටලුවක් තමයි දැන් අපි කියන්නේ භවංග සිත ලැබෙන පිරිසිදුයි. හැබැයි මට ආපු මේ ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් සුගතියට පිරිසිදු වෙන්න පුළුවන්. හැබැයි මේ දුගතියක ඉන්න අයගේ භවංග සිත අනිවාර්යයෙන් අකුසල සාගත සිතක් නේ. අකුසල විපාක සිතක්. අකුසල විපාක සිත. පිරිසිදු භවංගයේ ඒ පිරිසිදු බවක් අපිට ඒක අඟවන්න පුළුවන් නේද? ඒක අකුසල විපාකනේ. අකුසල සිතක් නෙවෙයි. අකුසල විපාක සිතක්. විපාක සිත්වල අකුසල ධර්ම නැහැ. අකුසලයක විපාකයක් වුණත් අකුසල ධර්ම නැහැ. ලෝභ දෝෂ මෝහ මිශ්‍ර වෙලා නැහැ. ලෝභ දෝෂ මෝහ නිසා හටගත්ත බව ඇත්ත. ලෝභ දෝෂ මෝහයක පවතින්නේ නැහැ විපාක සිත. ඒ නිසා ඒක පිරිසුදුයි කියලා කියන්නේ. පැහැදිලි? සුගතියද දුගතියද යන්න අදාළ නැහැ. පිරිසුදු බව ඒක එහෙම අඟවනවා. ඔව් ගන්න ඊට පස්සේ ඒකේ තියෙනවා මෙහෙම ප්‍රභාස්වර භවයේ ඒකේ තියෙන ප්‍රභාස්වර භවය අඩු වැඩිකම් තියෙන්නට පුළුවන්. ඒකේ සියුම් භවයේ සුගති පුද්ගලයෝ අතර ත්‍රි හේතුක සියුම් ත්‍රි හේතුක භවාංගයක් තියෙන කෙනෙක් ටිකක් සියුම් නැති කෙනෙක් ටිකක් දුර්වල කෙනෙක් ඉන්නට පුළුවන්. නමුත් සමස්තයක් පොදුවේ ගත්තම අකුසල ධර්ම මිශ්‍ර නැති නිසා ඒවා පිරිසුදු සිත් කියලා හඳුන්වනවා. එහෙමයි හඳුනන්නේ මේ අනිත් කර තමයි හඳුනන්නේ මේ අර මේක මේ මගේ තේරුම් ගැනීම හරිද කියලා වගේ තමයි තියෙන්නේ. අර මේ ආන්දර කියන අර දැනුමක් ඕනේ නැහැ අපිට අවබෝධය එනවා කියලා. නෝ කිව්වේ නෑ එහෙම කියන එක වැරදි කියලා මං එහෙම ඒක තමයි ප්‍රකාශනම කියන දත්තෙන් දැන් අර මේ මහායාන ක්‍රමයේ යන්නේ ඒ විදිහට නේද හඳුනන්නේ. එහෙමනම් නෑ සමහර සෙන් ගුරුවරු එහෙම කියලා තියෙනවා. සමහර සෙන් ගුරුවරු මහායානකෙත් ඉගෙන ගන්නවා ධර්මය හොඳට. ඔය ඒක අර හාමුදුරන් කලින් දේශනාවල අදහස් කරන්නේ ඒක අර බුදුහාමුදුරන් වහන්සේ කරපු දේ ඒගොල්ලෝ කරන බවක් නේ කියන්නේ. නෑ ඒ මං අදහස් කරේ මේ බුදුරජාණන් මහායාන තේරවාදයේ දෙක ගැන බික්කු බෝධිසාරණන්සේ කියපු ලස්සන කතාවක් සමස්තයක් ලෙස ගත්තම මහායාන කට්ටිය කරන්නේ බුදුරජාණන්සේ කරපු දේ බුදු වෙන්නනේ හදන්නේ කට්ටිය. ඒතර ඒ කට්ටිය බෝධිසත්ව චර්යාවනේ පුරන්නේ. ඒතර ඒ කට්ටිය කරන්නේ බුදුරජාණන්සේ කරපු දේ. තේරවාදීන් බහුතරයක් ලෙස කරන්නේ බුදුරජාණන්සේ කියපු දේ. කියන්නේ රහත් වෙන්න උත්සාහවත් වෙනවා. මොකද බහුතරයක් තේරවාදී පිරිස රහත් බෝධියනේ පතන්නේ. කලාතුරකින් කියන තේ පසේ බුද්ධත්වයේ හෝ බුද්ධත්වයේ පතන්නේ. එතකොට බහුතරයක් දෙනා අරිහත්ත්වයේ පතන්නේ. එතකොට ඒ නිසා තමයි කිව්වේ බුදුරයන් වහන්සේ දැන් දුක නිවන්න කියපු දේ කරන්නේ තේරවාදීන්. මහායාන කට්ටිය බුදුරයන් වහන්සේ කරපු දේ. ඒ කියන්නේ බෝධිසත්ව චර්යාව අනුගමනය කරනවා කියන එකයි කිව්වේ. එහෙම නැතුව මේ ඉගෙන ගන්න එක භවනා කරන එක සම්බන්ධයෙන් කියපු කතාවක් නෙවෙයි. පරිහාමුදුරනේ මොහොතින් රහත් බව ලැබුවා තෙරවාසනයි. terus මේ අපිට ධර්මයේ මෙච්චර පැහැදිලි කරලා දෙනවට බොහන්සේට බොහොම පිං මේ සමිනවාසියර බොහන්සේ දැන්
පෙන්වුවා මේ දැනට තියෙන මතිමතාන්තරත් එක්ක මේ අනිමිත්ත කියන එක. ඒ කියන්නේ මේකේ මේ ටිකක් මට පරිසරයක් ගන්න නිසා පොඩ්ඩක් මේ ඒකනත් කියන්න බේසිකලි මේ එතකොට දැන් අනිමිත්ත කියනකොට දැන් නිමිත්තක් අපිට තියෙනවා. දැන් රූපය කියන නිමිත්ත තියෙනවා නම් ඒක ඇත්තටම තියෙන්න බෑ කියලා වගේ තමයි ඒක. එතකොට නිමිති තියෙනවනේ. ඒ කියන්නේ මුළු ලෝකෙම නිමිති තියෙන්න බෑනේ. එතකොට රූපයක් තියෙනවා කියලා ගත්තොත් එතන ඒ ප්‍රශ්නයක් වෙනවා. ඒකට දෙන උදාහරණය තමයි අර මොගරාජ සූත්‍රයේ කියන ශුඤ්ඤතෝ ලෝකං අවික්කස්සු. ශුඤ්ඤතෝ ලෝකං අවික්කස්සු කියන මොගරාජ සදස්තු. ඒක මොගරාජ සදාසතු. ඒකේදී ස්වාමීන් වහන්සේ ඒකේ පෙන්නන්නේ එතකොට මේ අර ආර්යයන් වහන්සේ නමක් මේ ලෝකයේ තියෙන රූපය දකින්න විදියක් නැහැ. මේ දකින්නේ ශුන්‍යතාවයක් කියන වගේ අදහසක් තමයි මේ කට්ටිය මේ කියන උත්සාහ කරන්නේ. ස්වාමීන් වහන්සේ මේකෙන් මේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං ඔබ වහන්සේ. මෙහෙමයි. ඉතින් ඒක පළවෙනිම එක සරලම උත්තරේ ඒක වෙනම විග්‍රහයක් ඔය. ඒ විග්‍රහය ශුඤ්ඤතෝ ලෝකං අවික්කසු මොගරාජ සදාසතෝ කියන එක කවුරු හරි කිව්වොත් මේ රූපයක් නැහැ, රූපයක් නිමිති දැකීම ප්‍රශ්නයක් කියලා කිව්වොත් ඒක තේරවාද විග්‍රහයක් නෙවෙයි. ඒක වෙනම විග්‍රහයක්. ඒක මාධ්‍යමික විග්‍රහයට කිට්ටුයි. මොකද මාධ්‍යමිකයේ තියෙනවානේ ශුඤ්ඤත වර්ග දෙකක්. දෙවෙනි ශුඤ්ඤතේ ස්වභාව ලක්ෂණත් නැහැ කියන එකනේ. ඒකට ටිකක් කිට්ටු විග්‍රහයක්. ඊළඟ එක නිමිති තියෙන්න බෑ කියන ප්‍රශ්නේ. ඒතකොට දැන් ඔය අනිමිත්ත කියනවා ඒක පළවෙනිම කියන්නේ කිසිම තේරවාදයෙන් කිසිදු සපෝට් එකක් නැති එකක් ඔය. තේරවාදය කියලා කියන්නේ තේරවාද අටුවාවෙන් විවරණය වෙන ක්‍රමයනේ. ඉතින් ඒක ඉස්සලම කියන්න ඕනේ. ඊට පස්සේ ඔයක අනිමිත්ත කියන වචනය. අනිමිත්ත කියන එක නිවනට එදින නමක්. අනිමිත්ත. ඒ සමහර කරන අනිමිත්ත සමාධිය. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ නිවන අරමුණු කරගත්ත සමාධිය. මොන නිවන අරමුණු කරගත්ත සමාධියක්ද? අනිත්‍යානුපස්සනාව වඩමින් සංස්කාරය අනිත්‍ය ලෙස බල ඉන්නකොට නිවන් දැක්කොත් කවුරු හරි. දැන් අපි විටිමිට සංස්කාර අනිත්‍ය ලෙස බලනවා, දුක්ඛ ලෙස බලනවා, අනාත්ම ලෙස බලනවා නේ. සංස්කාරය අනිමිත්ත ලෙස දැන් ඔන්න විදර්ශනා වඩ ඉන්නවා. ඔන්න භවංග සිත් 15 වෙලා මනෝද්වාරා වජන සිත් ජවන භවංග මේක වුට්ටාන ගාමිනී විපස්සනාව. ඊට පස්සේ භවාංග 15 මනෝද්වාරය පරිකර්ම උපචාර අනුලෝම ජවන මේ හතර තමයි පරිකර්ම උපචාර අනුලෝම. අපි මේ වචනේ මෙලියම කමන්නේ. ජවන සිත් ටිකක් දන්න අය ටිකක් ඉන්න හින්දා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵල භවංග. මේ තමයි අනුලෝම ඥානයේ පහළ වෙන අවස්ථාව. සාමාන්‍යයෙන් මේ දෙකේ ගොඩක් වෙලාවට මේකෙන් ගන්න අරමුණම තමයි මෙතනට එන්නේ. වෙනස් වෙන්න පුළුවන් ද බැරිද කියලා ඒකාන්තයෙන් මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් අපි හිතමුකෝ එකම අරමුණ ආවා කියලා. දැන් මේකෙන් කරේ අනිත්‍ය වශයෙන් බැලුවා. අනිත්‍ය වශයෙන් සංස්කාරය බැලුවා. මේකනොත් එහෙම බැලුවා කියලා හිතමුකෝ අපි. අනිත්‍ය වශයෙන් සංස්කාර බලමින් යනකොට අනිත්‍ය වශයෙන් සංස්කාරය බලමින් යනකොට මෙතන අරමුණ වෙන්නේ ගෝත්‍ර භූ හිතේ අරමුණ නිවන. මාර්ග හිතත් ඒකමයි, ඵල හිතෙත් ඒකමයි. නිර්වාණය තමයි අරමුණ. මේ නිර්වාණයම. දැන් ඉපදෙන ධර්මයක් ඉපදෙනවා බිඳෙනවා ඉපදිලා බිඳින නිසා తాවකාලිකයි අස්ථාවරයි සදාකාලික නැහැ කියන එකනේ අනිත්‍ය භාවනාවෙන් කරන්නේ. ධර්මයක ඉපදීම් බිඳීම් දැකීම එකක්. ධර්මය අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තව එකක්. ඉපදීම් බිඳීම් දැකීම කියන්නේ උදේවයි දැකීම. උදේවයින් යුක්ත ධර්මය අනිත්‍ය ධර්මයක්, తాවකාලික ධර්මයක්, අස්තිර ධර්මයක් ලෙස මෙනෙහි කිරීම අවබෝධ වීම තමයි අනිත්‍යානුපස්සනාව වෙන්නේ. එතකොට මේ විදිහට බලාගෙන යනකොට නිමිත්ත කියලා ගත්තම නිමිති සහිත ධර්ම කිව්වම තියෙනවා නිමිති වර්ග කීපයක්. සංඛාර නිමිත්ත කියලා එකක් තියෙනවා. පටිභාග නිමිත්ත, රාග නිමිත්ත, දෝෂ නිමිත්ත, මෝහ නිමිත්ත කියලා නිමිති ටිකක් තියෙනවා. සංස්කාර ධර්මයෝමයි සංඛාර නිමිත්ත කියලා කියන්නේ. ඒවල අක්මුල් තියෙනවා, උපාද වය තියෙනවා නේද? විශේෂයෙන් උපාද වය දෙකෙන් යුක්ත වෙච්ච ධර්මයක් තමයි සංස්කාර. රූපය ගත්තොත් එහෙම ඒකේ හැඩතල පවා අපිට विद्यमान වෙනවනේ. මේ නිමිති සහිත ධර්මයෝ.
නිමිති සහිත ධර්මයන්ට සාමාන්‍ය රූපෝ එහෙම ගත්තම පහරවල් පව අදින්න පුළුවන්. අනිත් ඒවා නිමිති සහිත කියන්නේ උපාද වය දෙකෙන් යුක්ත වෙලා හේතු නිසා සකස් වෙච්ච ධර්ම. දැන් අනිමිත්තා දැන් මේ අනිත්‍යානුපස්සනාවට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන භාවනාවට කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. අනිමිත්තානුපස්සනාව කියන එකේ තේරුම දැන් නිමිත්ත කිව්වම සංස්කාර නිමිත්‍රා නිමිත්ත කියලා කියනවා. සංස්කාරයම තමයි සංස්කාර නිමිත්ත. තව එකක් තියෙනවා සංස්කාරයෝ අවබෝධ කරගන්න විදිහ ආකාරය. අනිත්‍ය සංස්කාරය නිට්ටය ලෙස දකිනවා. එතකොට උදාහරණයකට සංස්කාරය මේක නම් අපි නිට්ටය ලෙස මේක අනිත්‍ය ධර්මයක් මේක නිට්ටය ලෙස දකිනවා අපි. මේ තමයි අරමුණ ගත්ත ආකාරය. මේකට කියනවා නිමිත්ත කියලා. ඒකයි මම ඒකට චිත්ත නිමිත්ත කියලා නමක් දාලා තියෙන්නේ. මේකට කියනවා නිට්ටය නිමිත්ත කියලා. ඒක සිතෙන් ඇති කරගත්ත අදහසක්. ඒ සංස්කාරයම නිට්ටය ලෙස ගැනීම. මෙතන අනිමිත්තානුපස්සනාව කියලා අනිත්‍යානුපස්සනාවට අනිමිත්තානුපස්සනාව කියලා කිව්වේ එයාගේ සංස්කාරය අරමුණු නොවන නිසා නෙවෙයි. සංස්කාරය තමයි අරමුණ. සංස්කාර අරමුණ කෙරෙහි නිට්ටය නිමිත්ත දුරු කරමින් මේ සංස්කාරය අනිත්‍ය වෙච්ච සංස්කාර ධර්මය අනිත්‍ය ලෙසම ගන්නකොට මේ නිට්ටය නිමිත්ත දුරු කරනවා. ඒ නිසා තමයි අනිත්‍යානුපස්සනාවට ථේරවාදයේ හැටියට කියන්නේ අනිමිත්තානුපස්සනාව කියලා. අනිමිත්තානුපස්සනාව. එහෙම නැතුව ඒකේ අරමුණක් නැති නිසා නෙවෙයි. සංඛාර නිමිත්ත තියෙනවා. නිට්ටය නිමිත්ත සිතෙහි නැහැ. නිට්ටය නිමිත්ත දුරු කරමින් වඩන භාවනාව. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අනිත්‍යානුපස්සනාව මේකටත් කියන්නේ අනිමිත්තානුපස්සනාව දැන්. මේකට තව කියන වචනයක් තමයි විමෝක්ෂයනේ. නිර්වාණයට මාර්ගයට කියන විමෝක්ෂය කියලා. දුකින් මිදෙනවානේ. දුකින් මිදීම දුකින් මිදෙන්නට උපකාර වෙන දේ. ඒ නිසා මේ අනිමිත්‍යානුපස්සනාවෙන් නිවන් දකින්න ඕන වෙන අවස්ථාවනේ. ඒකට අපි කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛය කියලා. අනිමිත්ත විමෝක්ෂ මුඛය. අනිමිත්ත විමෝක්ෂයට දොරටුව. මේ අනිමිත්ත විමෝක්ෂ මුඛයෙන් විදර්ශනා වඩාගෙන එනකොට ගෝත්‍ර බුහටපත් වෙලා මාර්ගයේ උපදිනකොට ආගමන ප්‍රතිපදා වශයෙන් කියන්නේ මොන ක්‍රමයකටද ආවේ? බැරි වෙලා හරි දුක්ඛානුපස්සනාවෙන් නම් අපි ආවේ. ඒකට කියනවා අප්පනිහිතානුපස්සනාව, අප්පනිහිත විමෝක්ෂ මුඛය කියලා. ඒක ඉතින් විස්තර කරන්න ඕනේ මම ඒකට අප්පනිහිතය කිව්වේ කියලා. ඒ කියන්නේ ගොත් මේක වෙනම දේශනාවක්. මේක පැයක දේශනාවක්. එහෙම වුණොත්. අනත්තානුපස්සනාවෙන් වඩන් ආවත් ඒකට ශුන්‍යතානුපස්සනාව කියලා. ඒ කිව්වේ නිත්‍ය සුභ සුඛ ආත්ම සාරයක් නැහැ කියලා තේරුම් ගන්නවා. අරමුණක් නැහැ කියන එක නෙවෙයි. ඒ විදිහට එනකොට අනිමිත්ත විමෝක්ෂ මුඛයෙන් භවනා කරගෙන එවිලා මාර්ගයේ උපදිනකොට ඒ සමාධියට කියනවා අනිමිත්ත විමෝක්ෂය. අනිමිත්ත සමාධිය. ඵල සමාධියටත් එහෙමයි. ඒ නිවනට කියනවා අනිමිත්ත නිර්වාණය කියලා අපිට කියන්න පුළුවන්. හේතුව මොකද්ද? ආගමන ප්‍රතිපදාව වශයෙන් පැමිණියේ අනිමිත්තානුපස්සනාවකින්. දුක්ඛානුපස්සනාවෙන් නම් නිවන් දැක්කේ අවසාන මොහොතේ. ඊට අප්පනිහිත විමෝක්ෂය මාර්ගඵල වලට නැත්නම් නිවනට. ශුන්‍යතානුපස්සනාවෙන් නම් නිවන් දැක්කේ ශුන්‍යත විමෝක්ෂය කියන මාර්ගඵල නිවනට. ඊට පස්සේ මොකද වෙන්නේ? අභිධර්මයේදී අපිට හම්බ වෙන්නේ ධම්මසංගණේදී අප්පනිහිත විමෝක්ෂයයි ශුන්‍යත විමෝක්ෂය විතරයි අපිට හම්බ වෙන්නේ. අනිමිත්ත විමෝක්ෂය ධම්මසංගණේ හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අනිමිත්ත කියලා කිව්වම එකෙන් කියන නිමිති නැහැ. එතකොට ඒකේ හැටියට ටෙක්නිකලි අරමුණක් නැති වෙන්නට සුදුසුයි. මේ වචනයෙන් ගත්තම අනිමිත්ත සිතක්ම අරමුණක් නැති වෙන්නට ඕනේ කියන එක නිකන් බැලුව බැලමට පේනවා.
ඒකට අනිමිත්තානුපස්සනාව කිව්වේ ඇයි? නිත්‍ය නිමිත්ත දුරු කරපු නිසා මිසක් සංස්කාර නිමිත්තක් නැති නිසා නෙවෙයි. අනිමිත්ත කියන වචනය ගත්තම නිමිත්තක් නොතිබිය යුතුයි, අරමුණක් නොතිබිය යුතුයි වගේ කියන හැඟීම එනවා. ඒ නිසා ධම්මසංගණියේදී මේ අනිමිත්තානුපස්සනාව නැත්තම් අනිමිත්ත විමෝක්ෂ මුඛය සැබවින්ම නිෂ්පර්යායෙන් අනිමිත්ත කියන්නට සුදුසු නැහැ. මොකද සංස්කාර නිමිත්තක් තියෙන නිසා. සංස්කාර නිමිත්තක් තියෙන නිසා. විදර්ශනා සිතට නිමිත්තක් තියෙන නිසා සංස්කාර නිමිත්ත තියෙන දුරු කරන්නේ නිත්‍ය නිමිත්ත පමණයි. ඒ නිසා නිෂ්පර්යායෙන් ඒ කියන්නේ මේ විදර්ශනාව නිසා මාර්ගයට අනිමිත්ත විමෝක්ෂය කියන නම දෙන්න යන්නේ නැහැ. ශුන්්‍යත විමෝක්ෂය අපනිත විමෝක්ෂය දෙන්න පුළුවන්. මොකද ඒක ගැළපෙනවා. ඒක පරමද්දීපනේ තව වැඩි විස්තර කරනවා. මාර්ගයට අනිමිත්ත කියන නම දෙන්න නැතින තව හේතුවක් තමයි මාර්ගය සංසන්දනය කරන්නට පුළුවන්. බුදුන්ගේ මාර්ගය, රහතුන්ගේ මාර්ගය, අග්‍ර ශ්‍රාවක මාර්ගය, පසේ බුදුන්ගේ මාර්ගය ආදී ලෙසට ඒකේ නිමිති වශයෙන් එක විස්තර කරන්නට පුළුවන්. ඒ නිසාත් කියලා විස්තර කරනවා. කෙසේ වෙතත් මේකෙන් ගම වෙන අනිමිත්ත සමාධිය කියලා කියන්නේ එක්කෝ අනිත්‍යානුපස්සනාව වඩනකොට තියෙන සමාධිය, එහෙම නැත්නම් අනිත්‍යානුපස්සනාවෙන් නිවන් දකින්නකොට ඒ මාර්ගඵල හිත්වල තියෙන සමාධිය. ඒක අරමුණ නිවන අනිමිත්තානුපස්සනාවෙන් ඒ නිවන දැකපු නිසා ඒ නිවන අරමුණු කරන සමාධියට අනිමිත්ත සමාධිය කියලා කියනවා. ඒ වෙලාවේ නිවනට අපිට කියන්න පුළුවන් අනිමිත්ත විමෝක්ෂය කියලා. ඉතින් එහෙම එකක් තමයි ථේරවාදයේ තියෙන්නේ. ශුන්්‍යත වශයෙන් බලනවා කියන එක ඒක දැඩි ලෙස ප්‍රකාශ කරනවා. ශුන්්‍යත වර්ග කිහිපයක් තියෙනවා. ස්වභාව ශුන්්‍යතේ නෙවෙයි මෙතන කතා කරන්නේ. මෝගරාජ ස්තිවිරයන් මෝගරාජ මානවකයාට කිව්වේ ශුන්්‍යතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝ කියලා කියන්නේ ධර්මයෝ නිත්‍යසාර සුභසාර සුඛසාර ආත්මසාර වලින් ශුන්‍යයි. නැත්තම් ස්වභාවයෙන් ශුන්‍යයි කියන එක නෙවෙයි. ස්වභාවයෙන් ශුන්‍යයි කියලා පාඩයක් තියෙනවා. ඒ ගන්නේ ස්වභාව කියන්නේ ආත්මය නැත්තම් ස්වයං භාවය, තමන්ම හටගත්ත බව. ආත්මය, ආත්මසාර වගේ ගතියක් ස්වභාව. එවන් වූ සාරයන්ගෙන් ශුන්‍ය භව මිසක් ධර්මයේ ස්වභාව ලක්ෂණයෙන් ශුන්‍යයි කියලා එකක් ථේරවාදේ නෑ. එහෙම එකක් තියෙනවා මාධ්‍යමික දර්ශනයේ. මාධ්‍යමික දර්ශනයේ ශුන්‍ය වර්ග දෙකක් තියෙනවානේ. පටිච්චසමුප්පාදයේ දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ සත්‍ය පුද්ගලයෙක් නැහැ කියන ශුන්‍යතාවයේ දේශනා කරා. ඊට ගැඹුරට ගිහිල්ලා පරමාර්ථ ධර්මයොත් නැහැ කියලා දේශනා කරනවා. ඒ මාධ්‍යමික දර්ශනයට හේතුව උප්පාදය ගැන තියෙන ගැටලුව නිසා. ඒ කියන්නේ නොතිබිච්ච දෙයක් අහුත්වා සම්භෝති කියන පාඩයෙන් නොතිබිච්ච දෙයක් හට ගැනීම විස්තර කර ගැනීම ගැටලුවක් කියන එක උඩ උන්වහන්සේලා කියනවා ස්වභාවයෙන්ුත් ශුන්‍යයි කියලා. ඕක තමයි මාධ්‍යමික දර්ශනය. ඒ නිසා අද කාලේ සමහර කෙනෙක් ඔය මෝගරාජගේ පාඩය අනිමිත්තානුපස්සනාව වගේ පාඩ අරගෙන විස්තර කරන්නේ. එහෙම විස්තර කරන්න පුළුවන්. මොකද මේ වචන එහෙම භාවිතා කරන්න පුළුවන්. එහෙම භාවිතා කරලා තියෙනවා අතීතයේ. ඒක ථේරවාදේ නෙවෙයි. ථේරවාදේ මේක මම පරිපූර්ණ විස්තර කරන්නේ නෙවෙයි. මේ කාල වේලාවත් එක්ක මම නවත්තන්න ඕනේ. මේ විදිහට මේ අනිමිත්ත සමාධිය, අනිමිත්තානුපස්සනාව, අනිමිත්ත විමෝක්ෂ මුඛය, අනිමිත්ත විමෝක්ෂය, ශුන්්‍යතානුපස්සනාව, ශුන්්‍යත භාවයේ ස්වභාවයෙන් ශුන්‍යං කියන එක විස්තර කරලා තිනවා. මම බලන්න වෙනම දේශනාවක් ඇති රූපං ස්වභාවයෙන් ශුන්‍යං කියලා 20 ගණන් දේශනාවක් ඇති. සම්පූර්ණ දවසක්ම අරගන්නවා, පැයක්ම ගන්නවා මේ ථේරවාදය කොහොමද විස්තර කරන්න කියලා. ඉතින් ඒ වගේ ඒක ථේරවාදයේ හැටියට ඒක ඔය කියන දේශනා ਸਰව සම්පූර්ණයෙන් ථේරවාදයට පටහැනි කියන එක මම බය නැතුව කියනවා. බොම්බෙන් සමිනවස බලන්සිය පටන් ගන්නකොටකින් මොනවද කරගන්න අපි හැමෝම වෙලේ ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද දවසේදී අපි කතා වුණා සිත සම්බන්ධයෙන් පැතිකඩ ගානකින් මන, පණ්ඩර, හදය, මානස කියන වචන අපි ඔක්කොම අරගෙන සිත පිළිබඳව තවත් පැතිකඩ ගානකින් කතා කරා. පරියත්තේ වටිනාකමත් අවසානයේ කතා කරන්න. එදින මේ හැම එකකින්ම සිත පිළිබඳ තියෙන අවබෝධය තමයි අපි පුළුල් කරගන්නට ඕනේ. රැස් කරගන්නට යෙදුනා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා. තව තවත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල සම්භාරය හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු,
බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු